අද බලන්න බරපතල ගැටලුවක් තියෙන අපි මේ කතා කරන්නේ ඩොලර් අර්බුදයක් ගැන විවිධ මහපාරට බහලා කෑ ගහන මිනිසුන්ගේ ප්‍රශ්නේ විතරයි. ඒකට පිටිපස්සෙන් තියෙන රටේ අපරාධ වැඩි වීමෙන් තියෙන ප්‍රශ්නේ බලන්න. රටේ රාජ්‍ය බැංකුවල හෝ පෞද්ගලික අංශ බැංකු වලට ගිහින් බලන්න කොච්චර දෙනෙක් තමන්ගේ කනකර ආභරණ උකස් කරලා එදිනදා ජීවිතය ගත කරන්න ලෑස්ති වෙනවද කියලා. රාජ්‍ය හැකිලිම, රාජ්‍ය සංකෝචනය කිරීම, රාජ්‍ය දුබල කිරීම කියන එක මේ පහුගිය අවුරුදු 40 තුල කෙරෙප එකේ උපරිමයට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ දත් හැලිච්ච කොටියෙක් වගේ තමයි හපන්න බෑ. ඒතර හැබැයි හිතාගෙන ඉන්න මේ රජයට සේවයක් කරන්න පුළුවන් කියලා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමග රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ සත්‍යයේ දෙහෝරාව අපි ජනතාවගේ ජීවිතය ඔවුන්ගේ හෘද ස්පන්දනය උන්ගේ කඳුල සුසුම පිළිබඳව දේශපාලනික කතාබහක් නිර්මාණය කරන්නයි උත්සාහ කරන්නේ. අපි කිසියම් වූ වෙනස් මාදිලියක සාකච්ඡාවක් සංවාදයක් රට තුළ ආරම්භ කිරීමේ උත්සාහයක තමයි ඓතිහාසිකව නියැලුනේ. හැබැයි මේ සමාජයත් එක්ක මේ සමාජ ක්‍රමයත් එක්ක සමාජ ගමනත් එක්ක අපේ සාකච්ඡාව මීට වඩා දියුණු කරන්න අවශ්‍යයි කියලා අපිට හිතෙනවා. මේ මොහොතේ රටේ පිළිබඳව අපි මේ මොහොතේ නාඩි පරීක්ෂාවක් කරොත් මේ සමාජ දේහයේ මේ දේශපාලන දේහයේ ඊටාම් නරක තත්ත්වයන් ටිකක් තමයි අපි හැමෝටම විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි දැන් බොහෝ අය ජනතාවට දැනෙන මේ පීඩාව පිළිබඳ විවිධ අර්ථකථන ලබා දෙනවා, විවිධ දෘෂ්ටීන් මතින් මේ ප්‍රශ්නේ බලනවා. හැබැයි අපි මේ ප්‍රශ්නේ ටිකක් දාර්ශනිකව පුළුල්ව දකින්න උත්සාහ කරන්න ඕන මේ වෙලාවේ. හැබැයි අපි දකින්නේ අපිට පාර වැරදුනා කියලා බොහෝ දෙනෙක් කියනවා. අපි පාර වරද්දාගත්තා නම් වැරදුවා නම් නැත්නම් අපි වරද්දාගත්තා නම් කවුරුන් හෝ විසින් වැරද්දුවා නම් අපිට තේරෙන්න ඕන මේ හරි පාර හොයාගන්න අපිට පුළුවන් වෙන්න ඕන. එනිසා මේ සමහර තරහ ආවේග ද්වේෂ සහගත ලෙස විවේචන ගෙනෙවුවා ඇතුලේ අපිට ඇත්තටම අපේ ප්‍රශ්නට විසඳුම් හොයාගන්න පුළුවන්. එතනින් අපිට උත්තරේ හම්බ වෙනවද? උත්තරේ හම්බ වෙනව නම් කමක් නැහැ. අපිට ඒ රණ්ඩුව දිගටම ගෙනිච්ච හැකි සමාජයේ. එනිසා මේ කිසියම් දෙයක් පිළිබඳව සමාජ හැසිරීම පිළිබඳව ඒ දේ යම් තැනකට පරිවර්තනය කිරීම සඳහා අපි නිර්මාණය කරන සමාජ හැසිරීම මොන වගේද? හැබැයි අපේ සමාජ හැසිරීම අර ප්‍රශ්නයට උත්තරේ හොයන දිහාවට තල්ලු කරන්න බැයිද අපිට? ඒ නිසා අපි මේ වෙලාවේ දේශපාලනික විය යුතුයි කියලායි අපි වඩා කල්පනා කරන්නේ. ඔබ වඩා හොඳින් දන්නවා ඔබ අප ජීවත් වෙන මේ මොහොත සිදුවීමින් පවතින්නේ කුමක්ද කියන කතාව තමයි දැන් මිනිස්සු අතර තියෙන නිසා කිසි සැකයක් නැහැ, කිසි වෙනසක් නැහැ. අපි අද දවසේ මාතෘකාව බවට පත් කරගත්තේ රට තුල සිදුවීමින් පවතින්නේ කුමක්ද කියන කාරණය. අපි නිෂ්පාදක කණ්ඩායම පහුගිය දින කීපය තුලත් සංචාරය කරා දිවයිනේ ප්‍රදේශ කීපයකම මිනිස්සුන්ගෙන් අපිට ලැබුණු ප්‍රතිචාරත් අද දවසේ අපි ඔබට සමීප කරනවා. ඇත්තට මේ ජනතාව මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ කියන එකයි අපි මෙතනින් තේරුම් ගන්න හදන්නේ. අපි ඔබට නැවත කියන්න උත්සාහ කරන්නේ. ඒතකොට මේ ජනතාව කියන දේ සහ අපි මේ දේශපාලනිකව මේක දිහා බලන විදිහ කොහොමද අපි ඊටාම දියුණු විදිහට බලන්නේ. දුප්පත් සටන් ව්‍යාපාරවල එල්ලී සිටීමෙන් අපිට මේ සමාජය වෙනස් කරන්න පුළුවන්ද? මේ සියලුම කතා අද දවසේ අපි ඔබට කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. රට තුළ සිදුවීම් පවතින්නේ කුමක්ද? මේ සඳහා අපි ආරාධනා කළේ අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලෙක්කම් ඒ වගේම වත්මන් ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුන්ට. එතුමන් මේ ප්‍රශ්න දිහා දාර්ශනිකව බලනවා. අපි දීර්ඝ කාලයක් මේ කතාවේ එතුමන් චරිතයක් බවට පත් වුණා. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඒත් එක්කම අපි මව්ම ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නාරච්චි මහත්මයා අපි මේ ආර්ථික ක්‍රියාවලිය රටේ ආර්ථිකය හැසිරවීම සම්බන්ධව දීර්ඝ කාලයක් අපිත් එක්ක සාකච්ඡා කරමින් හිටියා සුමිත් මහත්මයා. අපි ඔබ ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා. මගේ පූර්විකාව සපයයි කියලා මම හිතනවා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුන්. ඇත්තටම මේ දේශපාලනිකව අපි මේක දිහා නිවැරදිව බලමින් ඉන්නවද මේ වෙලාවේ මහාචාර්යතුමනි? අපි එතනින් ප්‍රවිෂ්ටය හදාගමු මේ තියෙන ගැටලු දිහා. ඔව්. විශේෂයෙන්ම අපි අද සිදුවන්නේ කුමක්ද කියන කාරණේ සාකච්ඡා කළොත් එහෙම අපට විවිධාකාර සාමාන්‍ය ජනතාවගෙන්, විවිධ විචාරකයන්ගෙන්, මාධ්‍යකරුවන්ගෙන්, සමාජය නිරීක්ෂණය කරන අයගෙන් මතු කරගන්න පුළුවන් එක එක විවේචන තියෙනවා. සමහරු කියනවා රටේ බරපතල ආර්ථික අර්බුදයක්, සමාජ අර්බුදයක් දක්වා ගමන් කරමින් තිබෙනවා. විවිධ පීඩාවන්ට මිනිසා පත් වෙමින් තිබෙනවා. සමාජයේ යටි උඩුකුරු වෙමින් තිබෙනවා. නැවත අපිට මුලින්ම පටන් ගන්න වෙයිද කියන කාරණේ.
ඇතරම මේ කාරණාව පිටුපස් තිබෙන සාධකයන් විමර්ශනය කිරීමේදී අපිට නිදහස අරගෙන අවුරුදු 70ක් විතර වෙලා ඩොමිනියන් තත්ත්ව නිදහස අරගෙන අවුරුදු 70ක් විතර වෙලා අපේම ජනරජයක් අපි හදාගෙන අවුරුදු 50කට ආසන්න කාලයක් අපි ගත කරලා මේ වටපිටාව තුළ අපට අපේ ලාංකීක ගමන් මගක් සුදේශීය ගමන් මගක් සුදේශීය මතවාදයක් සහිත ලෝකයට විවර වුණු මතවාදයක් අපට හදාගන්න පුළුවන් වුණාද? දැන් මා හිතන්නේ මිනිස් අපේ ලාංකික සමාජය මේ දකුණු ආසියාවේ රටවල් දිහා බලපුවාම ඊටාම ඉහළ සමාජ සුබ සාධනයන් විසින් යම් අත්පත්කත් කරගත්ත ජයග්‍රහණයන් තියෙන රටක්. උදාහරණයක් ගත්තොත් අපේ 95%කට වැඩිය ඉහළ සාක්ෂරතාවයක් තියෙන රටක්. ඉතා හොඳ තරුණ පරම්පරාවක් ඉන්නවා. ඕනම අභියෝගයක් දරා ගන්නට පුළුවන් තරුණ පරම්පරාවක් ඉන්නවා. යම් ආකාරයකට අවිධිමත් වුණත් අපට නිදහස් සෞඛ්‍ය සේවාවක් සහ නිදහස් අධ්‍යාපන සේවාවක් අපේ රටේ තියෙනවා. ඒක අකර්මණ්‍ය වෙමින් තිබෙනවා. ගැටලු පවත් වෙමින් තිබෙනවා. ඒකට ඒ ආරම්භක යුගයේ තිබුණු දැක්ම අද වෙනකොට යාවත් කාලීන කරන්න පුළුවන් වුණාද කියන කාරණේ මත විශාල ගැටලු නිර්මාණය වෙමින් තිබෙනවා. කොහොම නමුත් මේ හරහා අපිට පුළුවන් වුණු අපිට තිබුණ යම් ආකාරයක අවුරුදු 70ක් විතර වැඩිච්ච වෙස්මිනිස්ටර් දේශපාලන සම්ප්‍රදායක්. ඒ වෙස්මිනිස්ටර් දේශපාලන සම්ප්‍රදාය විසින් අපට යම් ප්‍රමිතීන් අපිට ඇති කරනු ලැබුවා. ඒ හරහා අපට ඒ පාර්ලිමේන්තු ක්‍රමය හරහා ජනතාවගේ නියෝජනයන් පහළ මට්ටමේ සිට මැද තීරු දක්වා ගේන්න පුළුවන්කම ලැබුණා. මේවා හරහා තමයි අපට එක්තරා විදිහකට අපට ඩොමිනියන් තත්ත්ව නිදහස පවා අත්පත් කරගන්න පුළුවන් වුණේ. හැබැයි ඒ වගේ තිබුණු යම් ඌනතාවයන් අඩුපාඩුකම් පසු කාලීනව අපට පුළුවන්කම ලැබුණා. යම් සමාජ ප්‍රචණ්ඩතාවයන් ඒ ප්‍රතිසංස්කරණවල ප්‍රමාදය ඌනතාවයේ හේතු කොටගෙන අපේ සමාජයේ යම් නැගිටීම් තරුණ නැගිටීම් වෙන්න පුළුවන්, කම්කරු උද්ඝෝෂණ වෙන්න පුළුවන්, වෙනත් ජනවර්ග ප්‍රවේශයන් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඇති වෙනවා. මේවා හරහා අපි මේවට උත්තර හොයන්න දරපු වෑයම් විශේෂයෙන්ම අපි තිබුණු වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය 1970 දශකයේ අගභාගයේදී යම් ආකාරයකට යටි උඩුකුරු කරමින් ඒ තිබුණු ක්‍රමය අපි වෙනස් කරනු ලැබුවා. ඒකට අපි කිව්වා ඒක ලංකාවේ දේශපාලන හා ආර්ථික ගමන් මගේ වෙනස් වීමක්. 70 දශකයේ අගභාගයේදී අපි ඒ වෙනකොට තිබ්බ සමාජ සුබ සාධන ආර්ථික ක්‍රමය යම් ආකාරයකට මානව හිතවාදී දැක්මක් සහිත සුබ සාධන ආර්ථික ක්‍රමයේ වෙනුවට එක සැරේම නව ලිබරල් නිදහස් ආර්ථිකය කියලා බටහිරට ගැති බොහොම වාණිජ්‍ය තර්කයක් මත ගොඩනගෙන ආර්ථික ක්‍රමයකට අපි මාරු වෙන්න පටන් ගත්තා. මේ ක්‍රමයට මාරු වීම සමග මේක ක්ෂණිකව සිද්ධ වුණේ. මේ සමගම අර වැඩමින් තිබුණු සුබ සාධන රාජ්‍යයන් ස්වදේශික දේශීය ආර්ථිකයක මූල ලක්ෂණ සහිත වැඩමින් තිබුණු කර්මාන්ත ව්‍යාපාර දැක්ම අධ්‍යාපන ව්‍යුහය මේ සියල්ල යටි උඩුකුරු කරන්න පටන් ගත්තා. අපිට එක සැරේම අපිට තිබුණු සමාජ සුබ සාධන සේවාවන් ඉදිරියට පවත්වන්න ගිය මහජන සේවාවන් ප්‍රවාහණය වෙන්න පුළුවන්, වෙනත් සෞඛ්‍ය සේවාවන් වෙන්න පුළුවන්. ඒවා වෙනුවට නව දේවල් අපිට හඳුන්වා දෙන්න පටන් ගත්තා. මෙය අපි ඒ වෙලාවේ ලෝක දේශපාලනෙත් යම් ආකාරයකට මේකට යම් ආකාරයක නැඹුරුවක් ඇති වෙනවා. මේ தত্ত্বය ආකර්ශනීය පෙනුමක් අපිට තිබුණා. ලංකාව පුරාම තිබුණු දේශීය පේශ කර්මාන්ත වෙනුවට අපේ රටේ මේ ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. මේක ආකර්ශනීය වශයෙන් රස්සාවල් විශාල වශයෙන් ඇති වෙනවා. ඇඟලුම් නිදහස් වෙන කලාප ආරම්භ වෙනවා. අපි බොහොම ආකර්ශනීය මේක වැළඳගත්තේ. හැබැයි අපි දන්නේම නැතුව අපේ සමාජයේ යටින් න්‍යෂ්ටික වශයෙන් වර්ධනය වෙමින් තිබුණු කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, සුදේශික කෘෂි කර්මාන්තය මේවා සියල්ල හිමින් අර 70 දශකයේ අගභාගයේ ඇතිවෙච්ච නිදහස් ආර්ථිකයේ සමග කඩා වැටෙන්න පටන් ගත්තා. අපිට නිකන් මතකයේ තියෙන දේවල් අපි අපේ රටේ තිබුණු ජාතික ඊටාම හොඳ අපි හිමින් වර්ධනය කරගත්ත ප්‍රතිරූපයක් තිබුණා. නොබෙදි රාජ්‍ය නායක ප්‍රතිපත්ති විදේශීය ප්‍රතිපත්තියක් අපිට තිබුණා. නොබෙදි රාජ්‍ය ප්‍රතිපත්තිය. අපි සමාජවාදී කඳවුරට බැඳෙන්නෙත් නැහැ, ධනවාදී කඳවුරට බැඳෙන්නෙත් නැහැ. නොබෙදි රාජ්‍යයක වෙනුවෙන් නොබෙදි රාජ්‍යයක් විදිහට පෙනී හිටනවා. ඒ අනිවාර්යයෙන්ම ලෝකයේ අධිරාජ්‍යවාදයට විරුද්ධව, යටත්විතවාදයට විරුද්ධව
වැඩව සංවාදයට විරුද්ධව සටන් කරන සියලුම ජාතික ව්‍යාපාරයන්ට අපි පෙනී හිටනවා ඒවගේලා ඒවා ආරක්ෂා කරන්න. මේ තමයි අපිට තිබුණු දැක්ම. අපිට දැක්මක් තිබ්බ විදේශ දැක්මක්. ඒ දැක්ම නිසා අපිට පුළුවන්කම තිබුණා 70 දශකයේ දක්වාම හොඳ ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්මාණය කරන්න. උදාහරණයක් විදිහට ඒ වෙනකොට ලංකාවේ khනිජ තෙල් ලංකාවට ඕන කරන මූලික khනිජ තෙල් ලංකාවේ khනිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නැහැ. khනිජ තෙල් සම්පූර්ණ වෙළඳාම ආනයනය වෙළඳාම බෙදා හැරීම සම්පූර්ණයෙන්ම වෙලා තිබුණේ ඇමරිකානු සමාගම් වලට. අපි මේවා ජනසතු කරනු ලැබුවා. මේක රාජ්‍ය සතු කරනු ලැබුවා. රාජ්‍ය සතු කරනකොට බලවත් බටහිර රටවලින් බරවත් තර්ජනයක් එළෙනට අපිට තිබුණු නොබෙදි රාජනායක ප්‍රතිපත්තිය පදනම් කරගෙන අපිට පුළුවන් වුණා ඉරානයේ ඉරාකයෙන් අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තියක පෙනී සිටීම නිසා සෝවියට් දේශයෙන් අපිට තෙල් ආනයනය කරලා තෙල් ලංකාවට ගෙනලා රාජ්‍ය තෙල් ව්‍යුහය රාජ්‍ය තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව කරන්න පුළුවන්කම ලැබුණා. මට හිතෙනවා අපේ රට හිමින් නැගිටින වැඩෙන තමන්ගේම දැක්මක් සහිතව වර්ධනය වෙන රාජ්‍යයක් බවට පත් වෙමින් තිබෙනවා. අපි ඉතාම හොඳ ද්විපාර්ශ්වීය ගිවිසුම් මරහා සමාජවාදී රටවල් තුන්වෙනි ලෝකේ සංවර්ධනය වෙන රටවල් සමග සම්බන්ධ වෙලා අපේ දේශීය කර්මාන්ත අපි හැම වෙලාවෙම අමු භාණ්ඩ විදිහට යවපු රබර් වෙනුවට ටයර් නිෂ්පාදනය කරනවා. ඊළඟට කපු නිෂ්පාදනය පාවිච්චි කළා රෙදිපිලි කර්මාන්තයේ. ඉවතලන පිදුරු භාවිතා කළා කඩදාසි නිෂ්පාදනය. මේ රටේ ලෝහ භාණ්ඩ නිෂ්පාදනය, මේ රටේ අවශ්‍ය වෙන මූලික සුළු හා මධ්‍ය පරිමාණ සුළු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙන ව්‍යාපාරයන් පටන් ගන්න ලැබුවා. අපි නිදහස ගන්නකොට කිව්වේ ඇල්පෙනිත්තක්වත් අපි නිපදවපු නැති රටක් කියලා. නමුත් 70 දශකයේ වෙනකොට අපි යම් ආකාරයක වැඩෙන බර කර්මාන්ත සහිත යකඩ, වාණි, ලෝහ මේවා සහිත කර්මාන්ත ව්‍යාපාරයන් අපි ආරම්භ කරන්න පටන් ගත්තා. අපි හිතුවා ඒවා හරහා මේ රටේ සංවර්ධන ක්‍රියාදාමයේ ගමන් කරා කියලා. නමුත් 77න් පස්සේ මේවා අර මං කිව්වා වගේ යුගයේ නිදහස ආර්ථික යුගයත් සමගම මේ කර්මාන්ත සියල්ල වාණිජ වශයෙන් විකුණලා දාලා ඒ වෙනුවට ආනයනික ව්‍යාපාරයකට රටේ විනිමය සම්පත් විකුණලා දීලා රටට ඕන කරන භාණ්ඩ සියල්ල ආනයනය කිරීමේ ක්‍රමවේදයකට යන්න පටන් මේ නැවෙන් කටට ආර්ථිකයකට අපි මාරු වෙන්න පටන් ගත්තා. මේ ආර්ථික ක්‍රමය නැවත ප්‍රතිසංස්කරණය කළේ නැහැ කේන්ද්‍රීය වශයෙන් 77 දක්වා. 77න් පස්සේ ආරම්භ වෙච්ච මේ ව්‍යසනේ මේ ගැටලුව අපි මේ ආර්ථික න්‍යෂ්ටික ක්‍රියාවලියේ උච්ච වර්ධනය තමයි දැන් අපි මුහුණ දෙලා තියෙන්නේ. මේක හරහා කොමිස්, මේක හරහා යම් ගජමිතුරු සම්බන්ධතාවයන්, මේක හරහා දූෂණ හා වංචා, මේක සඳහා අකාර්යක්ෂමතාවය, මේව සඳහා සැකසහිත ගනුදෙනු අති විශාල වශයෙන් මේ රටේ කතා වෙන්න පටන් ගත්තා. අපි මේ අර්බුදයේ උච්ච තැනට අපි ඇවිල්ලා තියෙනවා. දැන් මේ පීඩාව කොතනට ගමන් කරයිද කොහොම පුපුරයිද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ දැන් විදුලිය ගැන ප්‍රශ්න තියෙනවා, ගෑස් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, තෙල් පිළිබඳව පිරවුම්හල් අසල අපේම සගයින් ළඟම ඉන්න පොලිමේ ඉන්න සමාන ප්‍රශ්න අත්විඳි පීඩිතයන් ඔවුන්ම මේ එනකොටා ගන්නවා මරා ගන්නවා. දැන් මේ ඒක තාම අශීලාචාර තැනකට සුමිත් මහත්මයා දැන් මේ ආර්ථික ක්‍රියාවල මේකක්වත් අපේ නෙවෙයි, තෙල් අපෙත් නෙවෙයි. මේ ආහාර තෙල් මේ සියලු දේවල් දැන් ඉදිරියේදී තව පෝලිං ඇතිවීමට නියමිතයි කියලා කියනවා මේ හදිසියේ ගත්ත ඊළඟ තහනමත් එක්ක. ඒකද මේ සිදුවීම් පවතින දේ ඇතුලේ කුමක්ද සිදුවන්නේ මිනිස්සුන්ට මේ පීඩාව තවතත් වැඩි වෙන්නේ. අනිවාර්යයෙන්ම මේක කළමනාකරණය නොකරුවොත් අපි මේ දවටත් ණයට ඉල්ලගෙන කන ක්‍රමවේදය තුළට ගියොත් අද ප්‍රශ්නේ තියෙන්නේ අද අපි දන්නවා අද පාරට බැස්සාම තෙල් නැහැ. මෙතුමා ආවෙත් වාහනේ අඩු ගානේ AC එකවත් නොදාගෙන මේ ඒක ආරක්ෂා කරන්න තියෙන තෙල් ටික ඊළඟ ටික ගහ ගන්න පුළුවන් වේද ගැන දන්නේ නැතුව. මිනිස්සු බයිනවා, මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩනවා කියලා තියෙනවා, මිනිස්සුන්ට නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය නැති වෙලා තියෙනවා. අපි මේ දැන් දැක්කා මේ ලයිට් බිලවත් ප්‍රින්ට් කරන්න කඩදාසි නැහැයි කියලාගෙන මේ ඔක්කොම අදත් වෙලා තියෙන මෙතෙක් අපි නොසිතපු එහෙත් අපි කතා කරපු මව්බිම ලංකා පදනම වශයෙන් අපි දිගින් දිගටම කතා කරපු මෙම ආර්ථිකය ගැන 2005 ඉඳන් අපි මේ කතා කරන්නේ මව්බිම ලංකා පදනම වශයෙන් දේශීය ආර්ථිකයේ තියෙන වටිනාකම සහ ආනයනික විකල්ප රටට හඳුන්වා දීම සඳහා රට කටයුතු කළ යුතුයි කියන තැන අපි මේ මහා ආර්ථික ප්‍රශ්නයේ ප්‍රධාන කොටස ගැන කතා කරුවේ. එහෙත්
ඒ අපි කතා කරුවේ ඒක ජනතාවට දැනෙන දේවල් හා ජනතාවට ඒක ඥානනීය විය හැකි දේවල්. හැබැයි සාමාන්‍ය ජනතාවට අද කතා කරන දේවල් තේරෙන්නේ නැහැ. අද කියන විදේශ විනිමය සංචිතය හිඟ වෙලා ගලා. සාමාන්‍යයෙන් අපේ ඔය තෙල් පොලිමේ ඉන්න සාමාන්‍ය මිනිස්සුෙකුට කිව්වොත් මොකද කිව්වොත් හෙන ඉල්ලනවා, ගහ මරා ගන්න කතා කරනවා, පාලකයන්ට යන්න කියනවා. හැබැයි ඔහුට තේරෙන්නේ නැහැ මේ විදේශ විනිමය සංචිතය මොකක්ද. එතකොට මේ අපිට ණය අරගෙන ණය පොලි අනුපාතයට මොකද වෙලා තියෙන්නේ? රුපියලේ අව ප්‍රමාණය වුණයි කියන කතන්දරය. මේවත් එකට එකතු වෙලා තියෙන මේ මැක්‍රෝ ඉකොනොමි එක අපි එකේදී මේවා ටික පාලනය කිරීමේ පාලකයන්ගේ වැරද්ද ඒක පවතින සෑම රජයක්ම කළ යුතුයි. අපි මම හිතන්නේ මේ මේසේ උනේ ඉඳන් දැන්ට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා මම සහ මම හිතන්නේ හිටියේ වෛද්‍ය වසන්ත බණ්ඩාර වෙන්න එදා අපි කිව්වා මේ ලිබරල් ආර්ථිකය තුල අරගෙන යන මාර්ගය මල් හිටෝලා ලයිට් දාලා තාර දාලා අරගෙන යන්නේ අවසානයේදී කනත්තට කියලා. මේ මේසේ උදගෙන අපි කිව්වා අපිට මතකයි. අපි මේක දැක්කා එදා ඉඳන් කිව්වා මේකෙන් බේරෙන්න තමයි අපි මේ හැම සාකච්ඡාවකටම අපි උත්සාහ කරුවේ. පවතින රජයන් කුමන රජයක් හෝ මේ දැන හිතන්න ඕනේ කියලා. නමුත් සුමිත් මහත්තයා දැන් මේ ප්‍රශ්නේ අද නම් අපි මේ තේරුම් ගන්නේ ප්‍රශ්නයක් නෑනේ. ඒ කියන්නේ රෝගය අඳුරගන්නේ අපි මේ මොහොතේ විනිශ්චයකින් නම්. හැබැයි මේ ටිකක් මේ පිළිබඳව වාමාංශිකව හිතපු මේක ප්‍රගතිශීලීව හිතපු කණ්ඩායම් සහ මේ ආණ්ඩුව ඇතුලේ අද ඉන්න අය පවා බොහෝ විට මේ රට මේ තත්ත්වයට හදන්න ඕනේ කියලා කියවනේ. කියන්නේ පරාදීනත්වයෙන් අපි ගැලවිලා ස්වාධීන නිදහස් නිවාල රටක් ගොඩනගන්න ඕනේ කියලා මිනිස්සු කතා කළානේ. නෑ වචනකින් අපිට කියන්න පුළුවන්. හැබැයි කරන්නේ කොහොමද කියන බලපෑම අපි කරු පුද්ගලයෝ වශයෙන් මේ කතා කරන්නේ. පවතින සියලු 2005 සිට සිටු සියලුම රජවල් වලට අපි බලපෑම කරුවා. ලිඛිතව අපි මේ ලබා දීලා තියෙනවා. මේක හරියට අර මහා පාරක දෝනා ගැහිලා හෝදාපාලු ලක් කරලා එකපාරට කඩා වැටෙනවා වගේ. අපි මේවා ගැන හොයලා බැලුවේ නෑ. ඒ වෙච්ච දේවල් වෙලා තියෙනවා. අද මේ වෙනකොට මේ ඉකොනොමි එක දැන් අපිට කියනවා දැන් පහුගිය කාලේ අපි දන්නවා අවුරුදු දෙකක් තිස්සේ මේ රටට වාහන ආනයනය කෙරුවේ නෑ. එහෙමනම් ඒ විශාල වාහන ආනයනය කරපු ප්‍රමාණයක විදේශ විනිමය අපිට ආරක්ෂා වෙලා තියෙන්න ඕන. කොයි ඒවා? ඒවා කෝ? එතකොට ඒ වගේම කියනවා අපි ඩොලර් බිලියන 12ක අපි එක්ස්පෝර්ට් වැඩි කරුවයි කියලා. ඩොලර් බිලියන 10ක් විතර වගේ තිබිච්ච එක තව කට්ටිය 8ක් කියලා කියන අපි 10ක් කියලා තිබුණා. ඩොලර් බිලියන 2කින් වැඩි වෙලා තියෙනවා. ඒතර එහෙම තියෙද්දිත් වාහන ආනයනය කිරීමේ අඩු වෙලා තියද්දිත් මේක මොකද වුනේ? මේ ගැන කල්පනා කරපු නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නය. හැබැයි මේ දැනටත් ආර්ථික විශේෂඥයෝ කියලා උපදෙස් දෙන කට්ටියට තියෙන කම්පැනි දිහා ගිහිල්ලා ඒ කම්පැනි වල ඉලෙක්ට්‍රොනික භාණ්ඩ බැලුවොත් ඒවල හිගයක් නැහැ. ඒකින්ද පහුගිය කාලය තුල වාහන ආනයනය අඩු කෙරුවත් සමස්ත ආනයනික පිරිවැය අඩු වෙලා නැහැ. එතකොට මේවා එක පැත්තකින් පාලනය කෙරුවයි කියලා එකට තව පැත්තකින් ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකම මේ රටේ කළු සල්ලි වලට එන්නේ කියන මාතෘකාව තුල මේ උණ්ඩියල් ක්‍රමය තුල වෙන දේ ගැන කවුරුත් කල්පනා කරලා බැලුවේ නැහැ. අද බොහෝ කම්පැනි වලට මම මේ කියපු අර ඉලෙක්ට්‍රොනික කම්පැනි උනත් ඒගොල්ලෝ ප්‍රධාන අපනයනකරුවෝ. ඒ වගේම අද ප්‍රධාන වශයෙන් අපනයනය අපේ තේ අපනයනය කෙරුවට ශ්‍රී ලංකාවෙන් බොහෝ ඒවා තීන්දුව වෙන්නේ ඩුබායි මාකට් එක තුල. අද ඩුබායි ෆයිනෑන්ෂල් සෙන්ටර් එක ඩුබායි ඒ මූල්‍ය ස්ථානය ඉතාම ශක්තිමත් තැනක් බවට පත් වෙලා තියෙනවා. ඒ මූල්‍ය ස්ථානයේ චීනයත් එහෙම වෙනවා. එතකොට මේ ස්ථාන වලින් විදේශ විනිමය අද පහුගිය කාලේ අපි ගත්තොත් චීනෙන් භාණ්ඩයක් ගෙන්නන්න එනකොට කොටේෂන් එකක් ගත්තොත් ඩොලර් 2000 නම් බාගයින් කරපුවාම ඕක අන්ඩර් වැලියු කරලා ගේන්න පුළුවන්. අන්ඩර් වැලියු කෙරුවට එවන් අපි ඩොලර් 2000ක එක මෙහෙට එනකොට 110ක 115ක ටැක්ස් එක බේර ගන්න ඩොලර් 1200ක් 1300කට ගහනවා. හැබැයි ඉතුරු බැලන්ස් එක ඩොලර් 800 ගෙවන්න ඕන. ඒක කොහෙන් හරි ගෙවන්න ඕන. ඒක උණ්ඩියල් ක්‍රමයට. ඒක යන්නේ මේ රටේ තිබිච්ච සල්ලි. මේ විදිහට මහා විශාල ප්‍රමාණයක් දේශීය මුදල් පිටරට ඇදී ගියා. ඒ අතරතුර මේ වෙලෙන්දෝම මේ වෙලඳාමට ඉස්සර වෙලඳාව විතරක් බලන් හිටියද දැන් දේශපාලනජෝ පව ඒකට පැදිහත් වෙලා ඉන්නවා කියලා චෝදනා ලබනවා. මෙව උණ්ඩියල් ක්‍රමයට සල්ලි යනකොට වගේම අපේ රටට ආපු සල්ලි රෙමිටන්ස් තිබිච්ච ඒවා අපේ මැද පෙරදිග වගේ අය ගෙවල් වලට සල්ලි වෙන අයට අපි රුපියල බලෙන් අල්ලගෙන හිටියා.
අද බලන් අල්ලගෙන ඉන්න රුපියල එකපාරට අතහැරලා දැම්මා. යමක් පාලනය කිරීමේදී මීට වඩා යමක් කරලා මොකද රුපියල අපිට එන්න තියෙන රෙමිටන්ස් නැති වුණාට පස්සේ රුපියල් 210ක් 220ක් 225ක් කියනකොට ඊට තව රුපියල් 20ක් විතර වැඩිපුර දීලා ගෙදරටම මේ රුපියල් ටික ගෙනත් දෙන ක්‍රමවේදයක් හැදුනා. ඒ ක්‍රමවේදය පාලනය කරන්න කවුරුත් බැලුවේ නැහැ. අපේ මිනිස්සුත් අපේ දෙමව්පියන්ට රුපියල් අපි දුන්න ඩොලර් 500ක් එවනවා නම් ඒ ඩොලර් 500 එහෙන් දානකොට මෙහෙන් හම්බෙනවට වැඩිය තව රුපියල් 2-3000ක් හම්බුණා. හැබැයි අද වෙනකොට මේ මධ්‍යගත බැංකු හරහා මුදල් නෙවීම තුළ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ නිසා විශාල වශයෙන් අපේ රුපියල අවපරමාණය වෙලා තියෙනවා. අරෙන් ඩොලර් 500 දාලා මෙහෙට ඇවිල්ලා ඉවරලා ඒක මාරු කරලා ඉවරලා කඩේට යනකොට එදා ගත්ත ප්‍රමාණයට වැඩිය මිල ඉහිලා ගිහිල්ලා. ඉතින් මේ වගේ චක්‍රයකට වෙන දේවල් ගැන මේක හිතන්නේ නැහැ. මේක පාලකයෝ මේක ගැන හිතුවා නම් මීට වැඩිය හිතන්න වෙනවා. ඒක නිසා මේ සමස්තය මේ මැක්‍රෝ ඉකොනොමිකේ මේ පාලනය අපේ රුපියල අවප්‍රමාණය වීම. එතකොට අපේ දේශීය නිෂ්පාදනයේ තියෙන ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනය සහ අපි මේ වෙනකොට ණය වලට ගෙවන්න තියෙන පොලි අනුපාතයත් අතර තියෙන ඒක 90ක් 94ක් වගේ වෙනකොට මේක කොහොමද කරන්න කියලා මේ රටේ මේක පාලනය කරන හොබෝන මිනිස්සු මේක දැනගන්න ඕන. ඒක එකින් දිගටම මේ නව ලිබරල් වාදය තුල දිගින් දිගට කරන අද මේකට උත්තර හොයලා තියෙන්නේ ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලගෙන ඇවිල්ලා අපි. ඉතින් මෙහෙම කරලා කවදා කන්නද අපි? කවදා මේක ඉවරය කරන්නද? ඒකනොත් 75ක් අපි ඉන්දියාවෙන් ඒක නිසා මේක ගැන මෙතෙක් කතා කරුවා වගේ නැවත මේක ගැන මේ අපේ මිනිස්සු අමාරුවෙන් උපයන ඩොලරේ ලංකාවට ගේනකොට ඒකට සාධාරණ මුදල ලබා දීම සහ මෙම කළු සල්ලි හරහා යෑම මේ උන්ඩියල් ක්‍රමේ නතර කරන්න බෑ. ඒක හැමදාම වුණා. අද ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ ආනයන අපනයන කරුවෝ විසින් සහ ඩුබායි ෆයිනෑන්ෂල් සෙන්ටර් එක හරහා කරන ගනුදෙනුවත් එක්ක වෙන දේවල් සහ යතරතුර ප්‍රමුඛතාවයේ දීමේදී මේ අර්බුදයක් තුළ ප්‍රමුඛතාවයේ දුන්නේ මොනවටද කියන එක පිළිබඳව හරි අවධානයක් නැතුව දැන් උදාහරණයක් කියලා ගත්තොත් අද මේ තියෙන ලිස්ට් එකක් තියෙනවානේ නතර කෙරුවා. ඒ ලිස්ට් එක තියෙන්නේ නතර කරලා නෙමෙයි ඒකේ තියෙන ලයිසන්ස් එකක් අතු ගන්න. ඒතකොට ලයිසන්ස් එක දෙන්නේ කාටද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් එනවනේ. ලයිසන්ස් එක ගන්න ලයිසන්ස් එකක් තියෙන කෙනෙක්. ඒතකොට ඒක මොනොපොලි එකක් හැදෙනවා. අපි දන්නවා තෙල් මෙතන අපි කතා කළා පාම් තෙල් කොහොමද මේ මොනොපොලි එක හැදලා තියෙන්නේ. පොල් තෙල් වලට ආනයනික මොනොපොලි එක කොහොමද හැදලා සීනි වලට මොනොපොලි එක හැදලා තියෙන්නේ කොහොමද කියලා. ඒතකොට මේ ආනයන කරුවෝම තමයි අපනයනය කිරීම සඳහාත් කටයුතු කරන්නේ. ඒතකොට මේ අපනයන කරුවා ඔහුගේ කම්පැනියක් තියෙනවා ඩුබායි වල තියෙනවා සිංගප්පූරුවේ තියෙනවා තව තැනක තියෙනවා. ඒතකොට මෙහෙට බඩු එවන්නෙත් ඔහු. ඒතකොට මෙහෙන් අපි කියනවා මෙහෙ ටයිල් ඇරියයි කියලා කියන්නේ. හැබැයි ඔහු ඉලෙක්ට්‍රොනික බඩු ගේනවා. ඒතකොට ඔහුගේ ටයිල් වල සල්ලි ටික යනවා ඉලෙක්ට්‍රොනික බඩු රටට එනවා. ඉතින් මේ මෙව්වා පාලනය කරගෙන මෙයා මම මේ උදාහරණයක් සමත්වයක නෙමෙයි. හැබැයි මේ වගේ සිද්ධීන් සිද්ධ වෙන්න තියෙන යන්තම් එල්ලිලා යන ආර්ථිකයක් තුළ සියමස්තය අපිට ගන්න ගෙදර එන විදුලි බිලේ හිටන් කොලේ ප්‍රින්ට් කරන තැනේ ඉඳන්ම ආනයනය මත අපි ඩිපෙන්ඩ් වෙලා තිබිච්ච එක මත අද කවුරුත් නොදැප්පු දේවල් අද සිද්ධ වෙනවා. ඒකින්ද අර ඔය කෑ ගහන අපේ අහිංසක අසරණ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට දැනෙන්නේ මට උයන්න ගෑස් එක නැහැ. මට වගේ වාහනයට තෙල් ටික ගහන්න විදියක් නැහැ. ළමයි අදින්න ඉස්කෝලේ ගෙනියන්න යන වාහනයට තෙල් ටික ගහන්න නැහැ. වැඩ කරන්න ගියාම ආනයනය කරන්න තියෙච්ච බඩු ටික ගෙන්නන්න විදියක් නැහැ. දැන් උදාහරණයක් කියලා ගත්තොත් කුඩා පරිමාණ නිෂ්පාදකයා හුඟක් වෙලාවට මේ එක් එක්කෙනා තමන් ආනයනය කෙරුවා හුඟක් දේවල්. ඒවා වෙනම තමන් තමයි LC ඕපන් කරලා හැබැයි තව කෙනෙක් කරා ගෙන්න ගන්නවා. හැබැයි අද වෙලා තියෙන එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. කුඩා ව්‍යාපාරිකයෝ සියල්ලම මහා ව්‍යාපාරිකයෝ විසින් ඩොලර් හසුරවන්න පුළුවන් උන්ඩියල් කරන්න පුළුවන් මිනිස්සු හරහා බඩු ගෙන්නන්න වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් මුදල් දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා සමහර අය මේක මිනිස්සුන්ට තේරෙන්නේ ඒතේ විතරයි. හැබැයි මේ මැක්‍රෝ ඉකොනොමි එක පාලනය කිරීමේ වැරද්දත් විශාල වශයෙන් කතා කරලා ඒකට උත්තර නැතුව පාරේ අපිට බැහැලා මේක කතා කරලා බොරුවට අපි මේ දියව් කියලා කිව්වොත් අවසානයේ මේ මිනිසුන්ට එක්කගෙන ගිහලා කලර් රෙවොලුෂන් එකක් අරගෙන ගිහලා තවත් විනාශයක් කිරීම පවණයි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් මේක ගැන හරියටම ටිකක් විග්‍රහ කරන්න පුළුවන් අය මේ වෛද්‍යවරයෙකුට පුළුවන් රෝගියාට මේ ලෙඩේ විස්තර කරන්න. හැබැයි රෝගියාට දැනෙන්නේ වේදනාව, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර, ඔහුට අවශ්‍ය මේ නිරෝගීකම.
ඔහු අපේක්ෂා කරන්නේ වෛද්‍යවරයාගෙන් මේ නිරෝගීකම් පමණයි. දැන් අපි මේක කොහොම කළමනාකරණය කරගන්නද කියන තැනට උත්තරේ හොයන්න අවශ්‍යයි. ජනතාවට බොහෝ දේවල් කරන්න බැරි ප්‍රතිපත්ති හදන්න බෑ. දැන් නැවක් ප්‍රමාද වුණාම ඒ ප්‍රමාද ගාස්තුත් අපි ගෙවන්න ඕන. ඒ කියන්නේ මම කියන්නේ කවුද මේ වැරදි කරන්නේ දිගින් දිගට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වැරදි කරන්නේ නැහැ. අපි මේක හරියට කරනවා කියලා පොරොන්දු දෙන අයට මේක කරන්න බැරි වෙනකොට මිනිස්සු කියන්නේ මේක දාලා යන්න කියලා. මිනිස්සු කියන්නේ දාලා ගියපුවාම කවුද මේක කරන්නේ? තුනේ තව අයට මේක කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ පටන් ගත්තේ මේ පහුගිය කාලේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ කාලයක් තිස්සේ වැඩිලා ආපු එකක්ද? ඒකට අපි දැන් ඉන්නේ ඒකේ උච්චතම අවස්ථාවේ නම් මෙතනින් එහාට අපි පාර හොයාගන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි. ඒ සාකච්ඡාවට තමයි රටක් ජාතියක් ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ බලකඳුර ශක්තිමත් කරලා අපිට දෙන්න අපි කරන්නම් කියන කණ්ඩායමකුත් ඉන්න පුළුවන්. හැබැයි අපි මේවා දිහා ඊටාම විශ්ලේෂණාත්මකව බැලිය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ මේ වෙලාවේ. නැත්නම් ආය අපි හොද මඩේ දානවා වගේ මේ රට කොතෙන්ට දරගෙන යන්නේ. අවසානයේ ජනතාව කලකිරෙනවා. මිනිස්සු දැන්ටමත් ඉන්නේ මහා විශාල වේදනාවකින්. අපි කැමති නැහැ ඒක තව දිගුරුතුණු කරලා ඔවුන්ගේ ජීවිතේ වෙන්න තැනකට අරගෙන යන්නේ. නිසා නින්නාද හැමදාම ඔබත් එක්ක ඔබේ ජීවන ප්‍රශ්නත් එක්ක ඉන්නවා හිට ගන්නවා. අපි කැමති පළමු විරාමයට ඔබෙන් අවසර ඉල්ල ගන්න. රට තුල සිදුවීමින් පවතින්නේ කුමක්ද? ඔබ මේ ගැන ඔබටත් අදහසක් තියෙයි. අපි ජනතාව මොනවද කියන්නේ කියලාත් මේ විරාමයෙන් අනතුරුව බලමු. අපි ගිලන විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. රට තුළ සිදුවීමින් පවතින්නේ කුමක්ද කියන කාරණය අපි කතා බහ කරන්නේ. අපි බොහෝම මාතෘකා තෝරගන්නකොට සහ සමහර හඬපට සහ රූප අපි ඉදිරිපත් කරනකොට බොහොම ප්‍රවේශම් වෙනවා. මොකද අපි මාධ්‍යයක් හැටියට නිතරම කටයුතු කරන්නේ අපේ ජනප්‍රියත්වයට නෙවෙයි ජනතාවට සේවය කිරීම සඳහා. දෙවෙනි ඊළඟ කාරණේ තමයි බොහෝ විට අපිට මේ සමහර ජනතාවගේ හඬපට ඔබට ඉදිරිපත් කරන්නේ සමාජය තුළ දේශපාලඥයන් කෙරෙහි වෛරය කෝපය වැඩි කරන්න හෝ සමාජයේ පුරා මේ වෛරය වපුරවන්න ද්වේෂය වැඩි කරන්න නෙවෙයි. මම නැවත වතාවක් කියන්නේ ඒකයි. ඒ නිසා කරුණා කරලා මේවා මේ ප්‍රශ්නේ වටහා ගැනීමට පොඩි සාධක විතරක් බවට පත් කරගමු. මොකද ඔවුන්ගේ ඒ ප්‍රශ්නේ තුලින් ඔවුන්ගේ වේදනාව තුලින් අපිට ඇත්ත උත්තරේ හොයන්න පුළුවන්ද කියලා බලමු. ඒ නිසා අපි කැමති මේ ඊළඟ වටේට මහාචාර්යතුමා ළඟට යන්න කලින් අපේ හඬපට කීපයකට අපේ දර්ශන කීපයකට යන්න මේ නින්නාද නිෂ්පාදක කණ්ඩායමට මහමගදී මුණ ගැහුණ මිනිස්සු උන් මොනවද කියන්නේ මේ ගැන? මහත්තයා කියන්නේ දැන් මේ ලොරිය අරගෙන අවුරුදු 2යි. අවුරුදු 2යි මේ පෙබරවාරි 22ට. එතකොට මේ අවුරුද්දේ මේ මාසෙට එකම වාරිකෙත් එකම මාසෙට ඇවිල්ලා ඒ දිනෙට මේ ඉන්ෂුරන්ස් එකක් ඇවිල්ලා. අපේ ගාව සත පහක් ගන්න අපේ ෆිනන්ස් කම්පැනින්වත් කිසිම සාහනයක් දීලා නැහැ මේ වෙනකොට. ඉතින් අපේ දුක අපි විතරයි දන්නේ. පාන් කෑල්ලක් අපි කාලා සතුටින් හිටියා. පාන් ඉදිරියට මුළු කෙලියනේ. දැන් මේකම උන් ඇම්බේ ගන්චීස් බට උන් තෙල් පෝලිම් වල නැහැ. උන්ට ගෑස් ප්‍රශ්නයක් නැහැ. බඩු මිල ප්‍රශ්නයක් නැහැ. සිමෙන්ති ප්‍රශ්නයක්වත් නැහැ. බෙහෙත් ප්‍රශ්නයක්වත් නැහැ. හරි අපිට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳ නායකයෙක් හොඳ පාලකයෙක් ඉන්නවා මේක. වෙන වචන උන්ට හෙන හතම ගහන්න ඕන. වෙන සිංහල නෑ වචන කියන්නේ. මේවා කියන්න හොඳ නෑ. කියන්න වෙනවා අපේ කටවල් වල. මීට කලින් දේශපාලනඥයෝ හිටියා. රටේ ගෑනු වශයෙන්මුත් ගෑනු මේවා කරා. හරිද? මං හිතන්නේ ලංකාව වැඩිපුරම දෙස්සහම පවුල් ආන්නේ. අද මහපාරින්ද හැමෝම දෙස් තියෙනවා. උන්ගේ තනිකරම තියෙන්නේ බොරුවයි වංචාවයි විතරයි තියෙන්නේ. සෝ එකක් විතරයි තියෙන්නේ. මුන් ඉස්සරහින් කරඬුව දෙනවා පිටිපස්සෙන් බලු වැඩ කරනවා. තේන්න මුදල් නැමෙතියා අය ඉදිරිපත් කරන පට්ට සතුට. ඒක මොලයක්වත් නෑ ඒක. අපිට ඉතින් කියන්න තියෙන්නේ මෙහෙමයි. අපිට හොඳටම කරවුවා යා. අපද කියලා නෝනේ. හොඳටම කරවුවා. අපේ ප්‍රශ්න නම් විසඳෙන්නේ නෑ. ඒගොල්ලෝ ප්‍රශ්න නම් විසඳෙනවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. අපි බලු දුක් විඳිනවා. ඒ කට්ටිය සැප ගන්න. ඔව්. දුන්නේ පරිප්පුව තමයි අපි මේ කන්නේ. කෙටින්ම කියනවා නම් හොඳම මේ වගේ පිස්සෙක් දැක්කෙත් මේ වගේ පිස්සෙක් විතරයි. දැන් මේ සමාවන්න දැන් සමහර අය මේ ඔවුන් ඇත්තටම හිනහ වුණාට ඒ ව්‍යාජ හිනාවක් ඒක ඇතුලේ තිබ්බ දුක වේදනාව තව බොහෝ කරුණු ඔවුන් අපිට කියා සිටියා හැම තැනකදීම අපිට සියලු දේවල් ඔබට මේ ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. නමුත් යම් බිඳක් විතරයි මේ මිනිසුන්ගේ කතා වලින් ඉදිරිපත් කරන මහාචාර්යතුමනි මේ ඔවුන් හිනහ වෙලා සමහරවිට මේ ප්‍රශ්න අපිට කිව්වේ. හැබැයි ඔවුන්ට අඬන්න බැරිකමට මෙහෙම කියන්නේ.
එක උන්ට තැන් දෙකයි තියෙන එක hina වෙන්න ඕන අඬන්න ඕන. හැබැයි මේ මෙන්න මේ වේදනාව අපිට උත්තරයක්ද? අපිට මොකද්ද මේ සමාජයේ සිදුවීම් තියෙන දේශපාලනික සමාජයේ මොකද්ද වෙන්නේ? අපේ සමාජ ස්තරය අපි මේ ලංකාව විශ්ලේෂණය කළාම ලංකාවේ ජනගහනයෙන් 15 ලක්ෂයකට ආසන්න ගාණක් ඉන්නවා රජයේ සේවකයන්. තවත් ඉන්නවා මේ පෞද්ගලික අංශයට ආසන්න ප්‍රමාණයක්. ලක්ෂ ජනගහනයෙන් 60කට වැඩි 70කට වැඩි ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ රස්සාවල ඉන්නේ. ස්වයං රැකියා කරන මිනිස්සු, ඉදා වේල හොයාගෙන කන මිනිස්සු. මේ මිනිස්සු තමයි රටේ අති විශාල බහුතරය. මේගොල්ලන් තමයි රටේ ප්‍රධාන න්‍යෂ්ටික ක්‍රියාවලිය වන කෘෂි කර්මාන්තයේදීලා ඉන්නේ. දීවර කර්මාන්තයේදීලා ඉන්නේ. මේ රටේ ඉදිකිරීම් කර්මාන්තයේදීලා ඉන්නේ. මෙන්න මේ කණ්ඩායම සහ පුංචි ස්වයං කුඩා ස්වයං රැකියාවල ඉඳලා ඉන්න කට මේගොල්ලන් හඬට තමයි මේ කියන්නේ මේ සමාජ බහුතරය. මේ සමාජ බහුතරයගේ ප්‍රකාශනය ප්‍රතිපත්ති තීරකයෝ දක්වා ගෙනාවේ නැත්තේ ඇයි? ඇයි අපට බැරි වුණේ පසුගිය දශක කීපය තුල මේ අයගේ ජීවන මට්ටම උසස් කරලා වඩා යහපත් තැනකට ගේන්න? අලුත්ම ලෝක බැංකු වාර්තාව කියනවා ලංකාවේ පසුගිය කාලවල කිරිච්ච ප්‍රතිසංස්කරණ නිසා දිලිඳුකමින් උඩට ගත්ත මිනිස්සු මේ පසුගිය වර්ෂය ඇතුළත දුප්පත්කමින් පහළට වටුණයි කියලා. ඒක බරපතල කාරණාවක්. දුප්පත්කමින් පහළ. කියන්නේ දිලින්දම් බවට පත් වෙලා තියෙනවා. මේකේ සමාජ ප්‍රකාශනයේ විදිහට බාණ්ඩ උගස් කිරීම, දිවිනසා ගැනීම, සමාජ ප්‍රචණ්ඩතාවය, අපරාධ ව්‍යාප්ත වීම, ළමාපචාර ව්‍යාප්ත වීම මේවා සමාජයේ බරපතල මතුවෙන්න පටන් ගන්නවා. මේ පිළිබඳ දැක්මක් අපට තියෙන්නට අවශ්‍යයි. 1977න් පස්සේ අපි අපේ රටේ මහ බැංකුව සමග භාණ්ඩාගාරයේ සමග තිබුණ ඉතාම වැදගත් ආයතනයක් ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කියලා එකක්. රටේ ජාතික ආර්ථිකයේ න්‍යෂ්ටිය මෙහෙවීම සඳහා වූ පර්යේෂණ කරමින් ඒ සඳහා වූ දැක්මක් ගොඩනගමින් ඒ සඳහා රට කොහොම දිහාවටද ගෙනියන්නේ කියන කාරණය පිළිබඳ ඉදිරිපත් කරන කටයුතු. මෙන්න මේ කාරණා මේ කරුණු මෙතනින් සාකච්ඡා කරලා ඒව ප්‍රතිපත්ති තීරණය කරන මැති ඇමතුරුන්ට ලබා දීලා රට ඉදිරියට ගෙනිච්චා. මේකෙදි බොහෝ දේවල් ගැඹුරින් සාකච්ඡා කරනු ලැබුවා. අපි ඔය 1970 දශකයේදී කියපු විශිෂ්ට ගණේ අපි ආපහු හෙල්ල බලනකොට ඔය පස් අවුරුදු සැලැස්ම වගේ දේවල් සකස් කරනු ලැබුවේ ඒ කරුණු පදනම් අපිට බොහොම තිරසාර ප්‍රතිපත්ති පරිසර හිතකාමී දරා ගන්න පුළුවන් අපේ ජන ජීවිතයට ගැළපෙන විදිහේ කුඩා කර්මාන්ත නිෂ්පාදන සේවා කටයුතු කෘෂි කර්ම කටයුතු අපි හඳුන්වා දුන්නා. මේ මගින් ජීවන මට්ටම උසස් කරන්න පටන් ගත්තා. මිනිසුන්ට මුදල් දෙන්න පටන් ගත්තා. අපි මේ අද මේ ඩොලර් අර්බුදයක් ගැන කතා කරන්න පටන් අරන් තියෙන්නේ අපට නිපදවන්න පුළුවන් හැම දෙයක්ම ආය ආනයනය කරන්න පටන් අරගෙන ඒ නිසා අති විශාල ඒ ලැබිච්ච විනිමය සම්පත් වලින් ඊට පස්සේ ඇතිවෙච්ච සුළුහා නව කර්මාන්ත සමග ඇතිවෙච්ච ප්‍රධාන කර්මාන්ත වලින් දැන් ඊට පස්සේ 70 දශකයෙන් පස්සේ අපිට එනවා ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් අපේ සාම්ප්‍රදායික ඇඟලුම් මේ තේපොල් රබර් යට කරගෙන ඇඟලුම් කර්මාන්තයේ මුදල් උපයන්න පටන් ගන්නවා. විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් උපයන්න පටන් ගන්නවා. සාම්ප්‍රදායික රස්සාවලින් උපයන්න පටන් ගන්නවා. මේ ආනය අපනයන්ගෙන් සල්ලි උපයන්න පටන් ගන්නවා. මේ ලබන සල්ලි කන්දරාව අපි කොහොමද කළමනාකරණය කළේ? අපි මොනවද පහුගිය අවුරුදු 20 30 ඇතුළත ආනයනය කළ අපි ආයෝජනය කරලා තියෙන මොන වගේ කර්මාන්ත වලටද මේ අර්බුදයේ විශ්ලේෂණය ඇතුළේ ගැඹුරු විශ්ලේෂණය කරන්න එපා. ක්‍රම සම්පාදන අමාත්‍යාංශය අහෝසි කරලා දැම්ම 77න් පස්සේ ඊට පස්සේ අපි අයාලේ යන්න පටන් ගන්නවා. මහ බැංකුවේ පර්යේෂණ ආයතනයක් තියෙනවා. මහ බැංකුවේ පර්යේෂණ ආයතනයක් තිබුණා නම් මේවා පූර්වකථනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක පූර්වකථනය කරන්න පුළුවන් නොවීම නිසා තමයි මේ අර්බුදය මතුවලා තියෙන්නේ. අපි දැන් ඊට පස්සේ මොකද්ද සිද්ධ කරගුවේ? නම දැන් රජයට අයවි යුතු බදු මුදල් අය නොවීම සම්බන්ධ ලොකු චෝදනා තියෙනවා. ඒ චෝදනා දැන් අපි 1977 තුමනේ මේ ඇමතුමක් තියෙනවා බොහෝ වෙලාවකට මට ගන්න අවසර දෙන්න. අයිබෝන් ඔබට? අයිබෝන් ඔව් ලක්මල් රාජාංගනෙන් ලක්මල් මහත්මයා අයිබෝන්. අයිබෝන් මට කියන්න තියෙන මෙහෙමයි කියන්න මම බොහොම ගෙටියෙන් කියන්නම්. ඔව් දැන් අපේ රජයේ විසින් දැන් අපි ගොවිතැන් කරන මිනිස්සුන්ට දැන් පොහොර ටික එහෙම දැන් දෙන්න නැහැ දැන්. එතකොට දැන් ඒගොල්ලෝ දැන් රජයේ පිට රටින් හාල් ගෙන ඩොලර් වියදම් කරලා. එතකොට ඒ වියදම් කරන ඩොලර් වලින් ලංකා මිනිස්සුන්ට පොහොර ටික ගන්නත් දුන්නා නම් අපිට ලංකාවේ හාල් ටික හදාගන්න පුළුවන් නේද?
එතකොට ඔය පිටරටින් ගේන හාල් වර්ග ඔක්කොම කාබනිකයවත් දාන්නත් නැහැ. ඔව් ඔබගේ ප්‍රශ්නය බොහොම ස්තුතියි. 0.66 අපේ ඔබට අවස්ථාව ලබා දුන්නා. මෙතන සිට කොහොමත් අපි ඔබ බලාපොරොත්තු වෙනවා සංවාදයට එන්න. මේ සංවාදයට ඔබේ වේදනාවට වඩා මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න අපිට උදව් වෙන්න මහාචාර්යතුමට ඔබේ අවස්ථාව. ඔව් මම හිතන්නේ එතුමාගේ කියන කාරණාවත් අපේ මේ සාකච්ඡාවේදී මැදහරියකට අපි ගන්න ඕන අවශ්‍ය සාකච්ඡා කළ යුතු කාරණාවක්. මොකද අපි දැන් මේ ජේසී ආර්ථිකයේ කඩා වැටිලා අපි ක්‍රම සම්පාදන අමාත්‍යාංශයක් නෑ. දැන් අපි අයාලයන් රටක් බවට පත් වෙලා විදේශ ආයෝජකයෝ මේ රටට ඇවිල්ලා ගේනවා විනිමය සම්පතක්. අපි ඇඟලුම් අපේ දේශීය රෙදිබිලි කර්මාන්තේ බිඳ වැටිලා ඇඟලුම් කර්මාන්තයෙන් අපි මුදල් හොයනවා. ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන මුදල් වලින් 60%ක් 70ක් ආයෙත් අමුද්‍රව්‍ය වලට ඒ රටවලටම ආපහු යවනවා. අපි යම් ප්‍රමාණයක් විනිමය ඉතිරි කර ගන්නවා. අපි ඒ ලැබිච්ච විනිමයෙන් මොනවද කරලා තියෙන්නේ පහුගිය කාලය තුල? අපි බර කර්මාන්ත අපි ආරම්භ කළා තියෙනවද? බර නිෂ්පාදන ක්‍රියාවලින් ආරම්භ කළා තියෙනවද? කෘෂිකර්ම ව්‍යාපෘතීන් ආරම්භ කළා තියෙනවද? ඒ වෙනුවට අපි කරලා තියෙන්නේ මොනවද? අපි නෙළුම් කුරුණක් හැදුවා. අපි දරා ගන්න බැරි විශාල සම්මන්ත්‍රණ ශාලා අපි හදලා තියෙනවා. අතිවිශාල අධිවේගී මාර්ග අපි හදලා තියෙනවා. රට පුරා කාපට් කරන්න පටන් අරන් තියෙනවා. දැන් මේ දවස්වල කාපට් මේ රටේ ජාතික මෙච්චර බරපතල කතිකාවක් සමාජයේ තියෙද්දි සමාජ ප්‍රමුඛතාවයන් මොනවද කියන එක අපි අඳුරගෙන තියෙනවද? අද ක්‍රම සම්පාදන අමාත්‍යාංශයක් හරි මහ බැංකු වාර්තාවක් මහ බැංකු ආයතනයක් හරි තියෙනවා නම් රටේ සංවර්ධන ප්‍රමුඛතාව අඳුර ගන්න ඕන. එවිදින මන්තීරුවද තියෙන සමාජ සංවර්ධන ප්‍රමුඛතාවයද? අද මේ වෙනකොට රට පුරා කොන්ක්‍රීට් පාරවල් තියෙන තැන්වලට උඩින් ආයේ කාපට් දානවා. කාපට් දානවා කියන්නේ අපි රටේ සම්පත් ටික දීලා පිටරටින් අයට මේ ටාර වර්ග අරන් ඇවිල්ලා මේ රටේ කාපට් දාන්න පටන් ගන්නවා. අපිට දරා ගන්න බැරි සම්මන්ත්‍රණ ශාලා අපි හදනවා. රටට අවශ්‍යයි නාට්‍ය ශාලා, රටට අවශ්‍යයි විනෝද මාධ්‍යස්ථාන, රටේ සිනමා ශාලා වෙහිමින් පවතිනවා. රටේ විවේක විනෝදාස්වාද මාධ්‍යන අහෝසි වෙනවා. ඒකට ගැළපෙන කුඩා මධ්‍ය පරිමාණ සිනමා ශාලා හෝ නාට්‍ය ශාලා හෝ රංග ශාලා හදන්න ඕන කාලෙක දරා ගන්න බැරි සම්මන්ත්‍රණ ශාලා හදලා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන දේවල්? අපේ රට සංස්කෘතිකවත් ජීවිතයක් තියෙන හොඳ රටක්. ඒක පෝෂණය කරන්න අවශ්‍යයි ඉතා යහපත් නූතනයට ගලපමින්. රසිකත්වය හදන්න නැතුව මේ ඒ සඳහා අවකාශයක් නැහැ. ඒ සඳහා තරුණයෝ අද සංගීත සංදර්ශන පවත්වන්නේ පිට්ටනිවල. හොඳ රටේ තරුණයන්ට හොඳ විවේක විනෝද මධ්‍යස්ථාන අවශ්‍යයි. රටක සංවර්ධනයේ එක සංදර්ශකයක් තමයි මේ සංස්කෘතිය. අපි ඒව ගැන කවුරුවත් හිතලා නැහැ. ඒව ගැන හිතලවත් නැහැ. රටට දරා ගන්න බැරි සංස්කෘතික ජීවන සමාජ ජීවිතයක් අපි අඳුන්වා දුන්නා. රටේ 1977න් පස්සේ හැම දෙයකම මුදල් කියන දේ ආදේශ කරලා නිදහස් අධ්‍යාපනයට සමාන්තරව පෞද්ගලික සේවාවක් ආරම්භ කළා තියෙනවා. පෞද්ගලික අධ්‍යාපන සේවා පද්ධතියක් ආරම්භ කළා තියෙනවා. රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අමතරව වාණිජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් ආරම්භ කළා තියෙනවා. රටේ සෞඛ්‍ය සේවාවට පද්ධතිය දියුණු කරනව වෙනුවට අද අතිවිශාල චැනල් සේවාවක් සහ පෞද්ගලික රෝහල් සේවාවක් ආරම්භ කරලා තියෙනවා. මේක මං හිතන්නේ හිතාගන්න බෑ. සමහර වෛද්‍යවරු මම දන්නේ නැහැ වෛද්‍යතුමනි මම අහලා තියෙනවා එක රෑකට 1 මිලියනයක් අරගෙන ගෙදර යන වෛද්‍යවරු ඉන්නවායි කියලා. මේ අපේ රටේ තාමත් ඩොලරයක ආදායමක් නැති රටක් ජනගහනයක් ඉන්නවා 20%ක්. රටේ සමස්ත ධනයෙන් බෙදී යාමේ සංදර්ශකයේ ගත්තාම රටේ පෝසත්ම 120ට රටේ ධනයෙන් 56ක් විතර බෙදෙද්දි දුප්පත් 120ට 4.5 යාමේ. එහෙම රටක මෙවැනි වටපිටාවක් අපි මේ සමාජ විෂමතාවයේ විෂම චක්‍රයේ විෂමභාවයේ ප්‍රචණ්ඩතාවයේ දැන් අපි මේ විඳින්නේ. මේවට අපි ප්‍රතිසංස්කරණ කළේ නැහැ. අපි විනිමය පාවිච්චි කරලා වැරදි දේවල් කරලා තියෙන්නේ. අපට අවශ්‍ය වෙන අද වෙනකොට බලන්න රටේ මේ වෙනකොට ප්‍රධාන විනිමය අවශ්‍යතාවයන් භාවිතා කරන්න ඕන කාරණා 3ක් කියලා මගේ විශ්වාසය. එකක් තමයි ඖෂධ. දෙවෙනි එක තමයි අපිට අපි නිෂ්පාදනය කරන්න නැති ඉන්ධන. තුන්වෙනි එක තමයි අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ඕන කරන මූලික අමුද්‍රව්‍ය. මේ තුන කළමනාකරණය කරගන්න බැරි වුණේ ඇයි? මෙතුමා තාම පැහැදිලිව කිව්වා අපි මේ පහුගිය කාලේ විනිමය ආරක්ෂා කරන්න ඕනේ කියලා වාහන ආනයනය කිරීම සීමා කළා. කොරෝනා වසංගතය දිගටම තිබුණත් ලංකාවේ අපනයන කර්මාන්ත එහෙමම තිබුණා. ඒ කර්මාන්ත අපි ඇරිය ඇඟලුම් කර්මාන්තයෙන් පැවතුණා. රටේ වෙනත් අපනයන කර්මාන්ත සියල්ල එහෙම ක්‍රියාත්මක වුණා. එහෙමනම් මේ විනිමයට මොකද වුනේ? මේ විනිමය මොනවද කරලා තියෙන්නේ? අපි ඩොලර් ගෙනාවෙම නැද්ද කියලා? අපි ඩොලර් ගෙනාවෙම නැද්ද?
රටේ මෙහෙම කතාවකුත් තියෙනවා. දැන් මම දැක්කා තවත් ආර්ථික විද්‍යාඥයෙක් කියනවා ලංකාවේ විදේශයට යවනවා අපනයන කටයුතු ඒගොල්ලන් කොටසක් සංචිත වලින් මේ රටේ තියාගෙන තමක් කොටස තමයි මේ රටින් ගෙන්නන්නේ. නමුත් ඒ නැවත අමුද්‍රව්‍ය ගෙන්නන්න යනකොට අපි දේශීය අරමුදල් වලින් ලංකාවේ මහ බැංකුවට ලංකා රාජ්‍ය බැංකුව දෙකට ගිහිල්ලා ඒ බැංකුව දෙක හරහා LC ඕපන් කරලා අර ලංකාවේ තියෙන සීමිත විනිමය සම්පතින් ඒගොල්ලන් ඒ විනිමය ගෙන්න ගන්නවා. මේකත් ලොකු ප්‍රශ්නයක්. මේවා මේ අපි මේ අම්මා ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. මම ආර්ථික විද්‍යාව පිළිබඳ යම් පතපොත කියවලා යම් දේවල් නිරීක්ෂණය කරලා මගේ අධ්‍යාපන දැනුම වර්ධනය කරගන්න. මේ පිළිබඳ හොයන බලන පර්යේෂණ කරන අධ්‍යයනය කරන වෙනම කණ්ඩායම් ඉන්නවා. මුදල් ඇමතිතුමා මේක අවස්ථාවකදී කියනවා මමත් කළු සල්ලි කළු වෙළඳපොළෙන් වඩුව ලංකාවට ඕන කර දේවල් මං ගෙන්න ගත්තයි කියලා. රටක් ජාතියක් විදිහට මේවා කියන්න පුළුවන් කතාන්දරද? ප්‍රතිපද තීරකෝ කියනවා. අපි මේ අර්බුදේ පැතිකඩ කතා කරන්නේ. මට හිතෙනවා මේ යන ගමන් මාර්ගය ඉතා ව්‍යසනකාරී මෙතුමා ඉතාම නිවැරදිව කිව්වා වගේ අපි ගමන් කරන්නේ අර අරාබි වසන්තයේ දෙවෙනි තුන්වෙනි කියවීමටද කියලා මට හිතෙනවා මේ අපි ගමන් කරන්නේ. අපි දැන් මේ වෙලාවේ මේ කාරණය දැන් අපි යන්නේ කොහෙටද කියලා හරියට තේරුම් ගත්තොත් තමයි ආපහු හරි හරවගෙන එන්න පුළුවන්. දැන් අපි නැත්තම් මේ වෙලාවේ කිසියම් ආවේගයකින් තැතිගැන්මකින් අපි යන පාර අපිට හරියටම තේරුම් ගන්න මේ කියනකොටත් ටිකක් අපිට ටිකක් මිහිරක් දැනෙන්නේ නැහැ හැබෑවටම. හැබැයි මේ මෙතුමා කිව්ව කාරණාවල මානුෂීය පැත්තේ ගත්තොත් මේ මංකොල්ලේ දැන් වෛද්‍යවරයා ගුරුවරයා මේ භූමිකාවන් ඇතුලේ මේ රට ඇතුලේ තාම සාමාන්‍ය පීඩිතයන් තවදුරටත් හුරා කෑමට ඉඩ දීමෙන් ඔවුන් කොහෙද මරණින් පස්සේ යන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ජීවත් වෙලා ඉන්න මිනිසුන් මරණයට ඇදගෙන යන එකයි මේ තියෙන වේදනාව. ඒ නිසා මේක මූලික මිනිස් අයිතිවාසිකම් නෛතික පැත්තෙන් ගත්තොත් විශාල ප්‍රශ්නයක්. හැබැයි අපිට දැනෙන්නේ මේක වෙන විදිහකට. මිනිස්සුන්ට දැනෙන්නේ වෙන විදිහකට. අපි ඇමතුමකටත් යන්න සූදානම් 066යි 22යි 83යි 689 අයිබෝන් ඔබට අයිබෝන් දැන් මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ අපේ මේ මහාචාර්යතුමාට දැන් ටිකට ඉස්සලා කතා කළා. එතුමා මේ කිව්ව නෙළුම් කුළුණ අර සම්මන්ත්‍රණ ශාලා හැදීම කාපට් පාරවල් හදන එක ඒන් තමයි මේ දැන් එතුමා ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරනවා. ඒ ජනාධිපතිතුමෙක් ගේ ඒකල එතකොට ඒ මොනවද උනේ? දැන් ඒගොල්ලෝ ක්ලේක් මේ එතුමන්ලා හරියට කළේ නැහැ. දැන් එතුමා සමහරවිට කියනනම් මේක ඒගොල්ලොත් හරියට කළේ නැහැ කියලා. නමුත් දැන් මේ ප්‍රශ්නේ ඕවගේ පොඩි දෙයකට ලඝු කරන්න පුළුවන්. මේ දැන් මේ රටේ ඉන්න උගත් දේශපාලකයෝ ඔක්කොම බයිනවා. දේශපාලකයෝ ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය ගැන කතා කරනවා. නමුත් දේශපාලකයන්ට හැරෙන්නේ මේ රටේ දේශපාලකයන්ට වැඩි කියන්නේ උගත්තු විශ්වවිද්‍යාල වලින් දී කරපු ලෝක ප්‍රසිද්ධ උගත්තු හිටියා. ඉතින් ඒගොල්ලෝ මොනවද මේ ඔක්කොම දැන් පොඩි දෙයකට පවා මේ උද්ඝෝෂණ කර මේ ඔක්කොම අනිත් පැත්ත ඒගොල්ලෝ ඉල්ලීම් දිනා ගන්න. දැන් වෛද්‍යවරු ගැන කතා කරලා වෛද්‍යවරු කොච්චර ඉල්ලීම් දිනා ගන්න මේ රටේ දැන් කිව්වා වගේ මිලියන ගණන් කොහොමද? මේ අපිට පෙන්වන බොරු ආතෝප කතා තාම පස්සට හරියට බහලා නැහැ. අපිට දැන් බලන්න අධ්‍යාපනයේ මේ දහම් පාසල් වල ඉංග්‍රීසියෙන් අපිට දහම් කරුණු කියලා දෙනවා. ඒකද වෙන්න ඕනේ. අපිට තාම මේ උගන්වන්නේ අපේ තියෙන මේක සතිමත් බව එක මහාචාර්යවරයෙක් විතරයි තාම පත්තරවල ඉතින් සුද්ධවාද පිටරටවල සතිමත් බව ඉගෙන ගන්න. මේ මහාචාර්යවරු මේගොල්ලෝ මේ ඇවිල්ලා මේ අහිංසක මිනිස්සුන්ගේ තාමත් කරන්නේ මේ රැවටීම. මේ තමන්ගේ දේශපාලන මතිමතාන්තරය ඊගා පාර්ලිමේන්තුවේ කරන තමයි කරන්නේ. තාම හරිතන ඉඳන් කතා කරන්නේ නැහැ. මේ විදිහට කළා කරන්න බෑ. ඔබසෝතේ අපි ඔබට අවස්ථාව දෙනවා ඔබේ අදහස ඔබේ ප්‍රශ්නය අපි යොමු කරන්න කෙසේ එක්ක බැහැර කරන්න මේ විවිධ දේශපාලන මනෝභාවයන් සංවේදනා තියෙන අය ඉන්නේ අපි ඔක්කොම එකතු වෙලායි මේ මොකද ප්‍රශ්නය මේකේ පීඩාවත් පිටින්නේ අපි ඔක්කොම පොදුවේ සියල්ල. එතකොට මේ නිසා මේ ප්‍රශ්නයෙන් ගොඩ යාමත් අපි නිකන් සියල්ල එකතු වෙලා කතා බහ කළ යුතුයි. 066 22 83 668 609 අපි සොමිත් මහත්මයා ළඟට යන්න කලින් අපි කැමතියි තවත් මහ ජනතාව අපිට කියපු කාරණයක් දිහාවට හැරෙන්න. ඔවුන් ගෙන් සමහර කාරණා විතරයි අපි ඇත්තටම තෝරාගත්තේ. අපිට සමහර කාරණා පෙන්වන්න බෑ ප්‍රසිද්ධියේ මාධ්‍යයකට ගේන්න බැරි තරමටම යම් දේවල් වුණ අපිට කිව්වා. නමුත් අපි ඒවා අපේ මට්ටමින් බේරගෙන අපි ඔබට යම් දේවල් ටිකක් ඉදිරිපත් කරනවා. අපි බලමු ඔවුන් අපිට ඊළඟට මොනවද කිව්වේ කියලා. අපි බලු දුක් විඳිනවා. බල්ලන්ටත් වැඩි දුක් විඳිනවා. රෑ නෑ, දවල් නෑ, කණ්ඩ නෑ, ඒක පොඩ නෑ, එහෙන් ගෑස් නෑ කියනවා. රුපියල් පොඩි වඩේ එකක් කාලේ තේකක් බිවුන රුපියල් 100යි කියනවා.
ටී එකක් බිව්වොත් 150යි. අන්නත් නෑ. බොන්නත් නෑ. තෙලුත් නෑ. දැන් මේ කොච්චර වුණත් අපේ පඩි වැඩි වෙලා නෑ. අපේ ඒ ගානම තමයි. ඉතින් දැන් අදත් බොසත් එක්ක කතා කරමු කිව්වා හරි කලකලා බලන්න. ආයතන වලින් කියන්නේ සලකලා බලන්න. අයරක් කියන්නේ කොහොමද මල්ලි? අයරක් කොහොමද කියන්නේ? ඒ මිලටම තමයි තෙල් මිල රුපියල් 300ට ගියා. ඒ මිලෙන් තමයි අයරක ගියා. ඒතරදී අපි නිකන් ඉඳලා මේ අත පියදා ගන්න වගේ තමයි වෙන්නේ. කවුරු ආවත් අපිට පේන තෙක්මානයක මෙන්න මෙයා හොඳයි කියන්න නම් අපිට හිතා ගන්න බෑ. අපි හිතනවා මෙයා හොඳයි මෙයා මෙහෙමයි කියලා. නමුත් මේ තියෙන මට්ටමත් එක්ක දේශපාලඥයින් සහ විවිධ මේ පුජ්‍යලෝ කියන ඒවත් එක්ක බලපුවාම දේශපාලඥයෝ කියන ඒවයි ආර්ථික විශේෂඥයෝ කියන ඒවයි ආයි කියපුවාම ඔයාලා කියන්නේ පේන තෙක්මානේ කවුරු ආවත් මේ ටික තමයි මේ රටේ උදා වෙන්නේ කියලා. අඩු වැඩි වශයෙන් මේක තමයි වෙන්නේ කියලා. ඇත්තටම දෙපැත්තේ කාසිය වගේනේ. අවුරුදු 70 ගානක් පාලනය කරන මෙයාලානේ. ඉතින් එහෙම කියලා වෙනසක් හොයන්නත් බෑ දැන්. කවුද ගන්නෙ කවුද දෙන්නේ කියලා අපි තාම තුබතෝ කෝටියේ ප්‍රශ්නයක තමයි අපිත් ඉන්නේ. පාරට වැටෙලා නැහැ පාට වට්ටලා තියෙන්නේ. දැන් මේ ජනතාව හැබැයි මේ දැන් බලයට පත් කරලම සුමිත් මහත්මයා මේ වයසට ගිහිල්ලා තියෙන ආණ්ඩු ගෙනල්ලා. ඉතින් දැන් ඒකයි ඕන්ගේ මුළු ශක්ති ප්‍රමාණයෙන් වැය කරලා ඕන් ඡන්ද කරලා තියෙනවා. මැතිවරණ වලට මේ ඡන්ද දෙන්න බොහොම කිව්ද මේ අවසාන ඡන්දේ විදේශ රටවල ඉඳන් පව කට්ටිය ඇවිල්ලා මේ ගුවන් ටිකට් පතක් කරගෙන ඡන්දෙ දුන්නා මේ. ඒකෝර දැන් ටිකක් මේ බොහොම ප්‍රබෝධමත්ව තිබුණු තැනක්. දැන් මිනිස්සු කියන්නේ දැන් හොඳට තිබුණු රටක් අද වැටිච්ච තැනක් කියලා ඉතින් හොඳට තිබ්බ කොයි කාර්යද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකෝර දැන් මේක උච්චතම අවස්ථාවේ ඉන්නවා කියන වර්ධනීය තැනක් තියෙන්න ඕනේ. ඒ වර්ධනය වෙනකන් කට්ටියක් බලාගෙන ඉඳලා තියෙනවා. එක්ක දැනගෙන හරි නොදැනගෙන. සුමිත් මහත්තයා මේ වරද කාටද යොමු වෙන්නේ? දැන් අපිට ජනතාවට මේක කියන්න බෑ. ඕන් ටිකක් ඉන්නේ තාම මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මට්ටමක නෙවෙයි. ජනතාවට තේරුම් ගන්නේ කොහොමද? මේ පාලකයන්ට තේරුම් අරගන්නත් නැති වෙනවනේ. ඔබ හිතනවා ඒක තේරුම් ගන්න නැහැ කියලා පාලකයෝ? මම ඒක හිතනවා තේරුම් ගන්න නැහැ. එහෙම නැත්නම් හිතාමතා මේක මේ තේරුම් ගැනීම මේක මෙහෙම වෙන්න ඇරලා තියෙන එක. ඒ කියන්නේ මේ අපි මෙතුමයි මායි එනකොට කතා කරේලා මෙතුවක මට තියෙන ප්‍රශ්නය මේ ආණ්ඩු නෙමේ ප්‍රශ්නේ මේ රාජ්‍ය නැති වෙයි කියන එක. ඒතර මේ ඒකේ ලොකු කතාවක් වෙයි. දැන් අපි මේ ශ්‍රී ලාංකීය රාජ්‍ය කියන එක අපි ලෝකේ පුංචි රටක් වුණාට අපි යම් කිසි තැනක හිටපු රටක්. ඒතර ඒකේ ඒ ස්වෛරීත්වය නැති වෙනවා නම් ඒකේ බහුමික අඛණ්ඩතාවයට වැඩි ස්වෛරීත්වය නැති වෙනවා නම් ඒක විශාල ප්‍රශ්නයක්. වචන වලින් මැතිවරණ කිව්වනේ. නෑ ඒක තමයි මම කියන්නේ. දේශපාලන කතාවල ඔය වචන පිරලා තිබුණා. මට පොඩි උඩක් දෙන්න. දැන් මිනිස්සු මේ ගොඩවල් දෙකක් හදාගත්තා. මිනිස්සු ගා වම දකුණ කියලා. ඉතින් වම නියෝජනය කරනවා කියපු පාර්ශවයත් එක්ක හිටපු එක මේ වර්තමාන ආණ්ඩුව වලට දිගින් දිගටම ඒ පාර්ශවයත් එක්ක මිනිස්සු හිතන් හිටියා බලාපොරොත්තු වුණා මේගොල්ලෝ යමක් කරයි. ඒක හින්දා තමයි අපි දන්නවා මේ ආණ්ඩුව එනකොට 69 ලක්ෂයක් දුන්නේ. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව කරපු දේවල් වල ප්‍රශ්න මිනිස්සුන්ට තිබිච්ච නිසා. එතන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ කවුද කෙරුවේ කියන එක. මිනිස්සුන්ට ඕනේ එදාට වැඩිය හොඳ හෙටක්. ඒතර ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් මිනිස්සු අර ඒ කියන්නේ මේක ආගාදයට යෑම වෙලා තියෙන්නේ. ආගාදයෙන් ගොඩ ඒමක් උනේ නැති ප්‍රශ්නය. ඒකට විශාල වශයෙන් ප්‍රශ්න ගොඩක් බලපෑවා. එකක් තමයි ඒ වෙනකොට මේ අවුරුදු 45ක් තුල අපි මේ ලිබරල් නව ලිබරල් ආර්ථිකය තුල එකම දේ එක දිගට කරගෙන ඇවිල්ලා මේ ස්පයිරල් එකක් වගේ මේකේ තියෙන අර්බුද වැඩි වෙලා ඊටාත්ම ඒක දරා ගැනීමේ නොහැකියාව අතර අර තියනවා නේද ලාස්ට් ස්ට්‍රෝ කියලා කියන්නේ අර වෙලාවට කොන්ද කැඩෙනවා. ඒ කියන්නේ එතකම් පටවන්න පුළුවන් බර දරාගෙන ඉන්නවා. අර බූරුවගේ පිටේ පිදුරු දැම්මම පිදුරු බර නැති හින්දා පිදුරු පටවනවා. හැබැයි එක වෙලාවක් එනවා එක පිදුරු ගහකින් බූරුවගේ කොන්ද කැඩෙනවා. නේ? එතකොට මෙන්න මේ ලාස්ට් ස්ට්‍රෝ එක වෙනකම් අපි මේ අන්තිම මේ පිදුරු ගහ දරා ගැනීමේ හැකියාව කැඩෙන අන්තිම පිදුරු ගහ දක්වා අපි පටෝල මේ බර මේ රට තුල පටෝල මේ ණය බර පටෝල අපි මේක කරලා ගියා. දැන් මේක අර සින්ක් හෝල් එකක් වගේ. එක පාට යටින් ගලවගෙන ගිහිල්ලා දැන් කඩාගෙන ගිහිල්ලා තියෙන සියලු දේවල් ඇතුළට කඩාගෙන වැටෙනවා. අනේ කළු කුහරයකට ගියා වගේ. ඒතර මේ ලාභය මත යමක් පවත්වාගෙන යෑමයි කියන එක මත එක පැත්තකින් කතා කරන ගමන් ආයතන අර මේ පවත්වාගෙන යන්න ඕන කියන ගමන් ඒ වගේම
ආනයනික භාණ්ඩ නිසි කළමනාකරණයක් තොරව කළමනාකරණය කිරීම තුල සහ ඒක තුල ජාවාරම්කරණය තුල සහ මේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තුල මිනිසුන් නඩත්තු කිරීම තුල උදාහරණයක් කියලා ගත්තොත් අද මිනිසුන්ගේ තර්කයක් තියෙනවා මෙච්චර ප්‍රමාණයයි IOC එක ගේන්නේ IOC එක මෙච්චර ප්‍රමාණයක් ලාභ ලැබුවා මෙච්චර ප්‍රමාණයක් මේ මොනවාද සිපෙට්කෝ එක ගේනවා සිපෙට්කෝ මෙච්චර ප්‍රමාණයක් පාඩු ලැබුවා. ඒතර දැන් ඒකම හැමදාම දැන් පහුගිය දවස්වල ප්‍රශ්න තිබුණේ මේ ඇමතිවරුත් මාරු වෙන තත්ත්වෙට උනේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට දුන්නු ණය ඉල්ලනවා කනිජ තෙල් ඇමති. කනිජ තෙල් ඇමති ඊට පස්සේ කියනවා මට ඩොලර් නැති හින්දා අර ණය ටික දෙන්න කියලා. ඒතකොට අවසානයේ ගෙනල්ලා තියෙන්නේ මේ අපි කවුරු හරි අපි මේ හොයන උපයන විදේශ විනිමයෙන් අපි තෙල් ගෙනල්ලා ඒ තෙල් පාඩුවට දීලා ඒක දිගින් දිගටම මේ දීලා. හැබැයි ඒකෙන් ජනතාවට ලාභයක් කරත් නැහැ. මොකද ඒ ආර්ථිකයේ පැවැත්ම තුල තමන්ගේ රටේ මුදල් ලේඛකයේ ආරක්ෂා කිරීම නොකිරීම තුල එන්නම අපිට අද වෙලා තියෙන්නේ මොකද්ද? උද්දමනය වැඩි වෙලා. අපි ණය නොගෙන උද්දමනය නිසා අපිට ගෙවන්න වෙලා තියෙන ඩොලර් බිලියනකට වැඩි වෙලා තියෙනවා අපිට ණය ගෙවීම සඳහා. ඒතර මෙහෙම වෙනකොට මේ ආර්ථිකයේ මම අර ඉක්සල වචනෙන් කිව්වේ මේ මම දන්නේ නැහැ සිංහල වචනේ මේ මැක්‍රෝ ඉකොනොමි එක පාලනය කිරීම සඳහා මේ පාලකයෝ සහ මෙතුමා ඉස්සලා කියපු බැංකුව හෝ එහෙම නැත්නම් මේ සෙන්ට්‍රල් බැංකුව කිසි කෙනෙක් ඒ ගැන තීන්දුව අරන් නැහැ. ඒ සඳහා කටයුතු කරලා නැහැ. එහෙම කටයුතු කෙරුවා නම් අද මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. මේක පාලනය කළගත හැකි දෙයක් තියෙනවා. ඒ වගේම මේ පහුගිය අවුරුදු දෙක තුල මේ දොස්තරවරුන්ගේ මේ බටහිරකරණය විශ්වාස කරන දොස්තරවරුන් කියපු දේ විතරක්ම විශ්වාස කරලා වැඩුදු කරලා තියලා මේ රටේ හුඟක් ආර්ථිකයට බලපෑවා. ඊට පස්සේ මේ විශාල ණය මුදලක් ණය වාරික ගෙවන්න ආපු වර්ෂ බවට පත් වුණා. ඒතර ඒ සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. පහුගිය ආණ්ඩුවේ තිබුණෙත් නැහැ. මේ ආණ්ඩුවේ තිබුණෙත් නැහැ. ඒකයි කියනවා හිනාවේ මේක විසඳනවා කියලා. ඊට පස්සේ කියනවා සිනාසී කියන මේක විසඳනවායි කියලා. අපි මේ ණය ටික දෙනවා දුන්නාට පස්සේ තොපෙන් අපි ණය ගන්න නැහැ කියලා කියනවා. හැබැයි එහෙම වාසිබත් දෙලා අපි ගිහිල්ලා කීයක් හරි ඉල්ලනවා. ඒක ඉල්ලනකොට එක පැත්තෙන් කියනවා අපිට මේ කිසිම කොන්දේසියක් නැතුව ගෙන්නේ කියලා. හැබැයි දෙන රටෙන් කියන අපි 70%ක් අපේ බඩු ගන්න ඕන 75%ක් අපේ බඩු ගන්න ඕන එක. ඒතර මේ කොන්දේසි මේ විදිහට දාලා සාම්පූර් දීලා ඉවරලා මන්නාරම දීලා ඉවරලා අදානිලට දීලා ඉවරලා ගිහිල්ලා අපි මේ ලියාගෙන ඉන්නේ කියන මෙතුමා ඉස්සලා අර කිව්වා වගේ අර මේ අපේ ස්වෛරීත්වය අපිට ප්‍රශ්න කරනවා රටේ. ඒතකොට මේ විදිහට අපි විකුණම් කණ්ඩද වෙලා තියෙන්නේ. අවසානයේදී කොහෙද අපිට නතර වෙන්නේ? ඒක නිසා මේ ගැන හිතන්න ඕන මේ ගැන නැවත කල්පනා කරන්න. මේවට උත්තර නැතුව අපි පාරේ බුදිව්වට අපිට වැඩක් වෙන්නේ නැහැ. මේවා ගැන උත්තර නැතුව අපි ආණ්ඩු පෙරලලා වැඩක් නැහැ. එහෙනම් පෙරලන ආණ්ඩුව මොකද්ද කරන්නේ කියන එක කියලා තැනට උත්තර නැතුව ආණ්ඩු පෙරළුවත් නැතුවත් මේ උත්තර නැහැ. මොකද මේක ආණ්ඩුවෙන් ආණ්ඩුවට එක දිගට වර්ධනය වෙච්ච ප්‍රශ්නයක්. ඒක නිසා මේ හැම ආණ්ඩුවකට වර අපි ඉස්සර කියපු වගේ මේ පාලකයොත් පිටිපස්සෙන් ඉන්න මේ ක්‍රූර වෙලෙන්දෝ ක්‍රූර ව්‍යාපාරිකයෝ මේ සියලුම පාර්ශවයට උදව් කරනවා. බලයට පැමිණීම සඳහා. ඊට පස්සේ ඒ සඳහා පඳුරු පාකුලන් දෙනවා පාලකයෝ වුන්ට කරගෙන යන්න. ඉතින් මේක සෑම ආණ්ඩුවකටම සෑම පක්ෂයකටම ඒ අවස්ථාවේ අර probability එක අවම කරන මේ බලයට මේ තියෙන සම්භාවිතාවයේ ප්‍රමාණයට අනුව ඡන්ද ව්‍යාපාර වලට වියදම් කරනවා. මම ඔකට ඉස්සරගෙන 5ට 3ට 2 අනුපාතයට දෙන්නේ කියලා. ඒතර ඒ විදිහට අනුපාතයට වියදම් කළ හැම කෙනාම කුඩු කාපු පක්ෂ බවට පාලක බව. ඒතර ඒ මිනිස්සු ඊට බලයට ආවට පස්සේ අද මේ අපි මේ කතා කරන සියලු අද රජය කියන එක ශීන වෙලා රජය කියන එක රජයේ ශක්තිය දත් නැති කොටියෙක් බවට පත් වෙලා තියෙනවා. පාලකයෝ වෙනුවට ව්‍යාපාරිකයෝ කූට ව්‍යාපාරිකයෝ විශාල මුදල් වලින් මේ පාලනය කරනවා. ඒක අද මේ රටේ විතරක් නෙමෙයි අද ලෝක යුද්ධය තීන්දුව කිරීම ලෝකයේ අංක 1 මේ ධනවතා වෙන SpaceX ආයතනයේ අධිපති එලොන් මස්ක් ප්‍රසිද්ධිය තර්ජනය කරන රුසියානු ජනාධිපතිට පූටින්ට උඹට මගෙන් තමයි බේරෙන්න ඇරි මම උඹත් එක්ක යුද්ධ කරනවා කියලා ඇමරිකාවෙන් යුද බලයක් මිලදී ගන්න පෞද්ගලික අංශ බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද මේක මේ මහා
පින්තූරයේ කුඩා රටක අපි වගේ උන්ට ඒක පාලන ඒක හරහා වැඩ කරන්න ගිහිල්ලා අපි මේ අමාරු වැටලා දෙනවා. යම් ප්‍රශ්නයකදී දැන් අපිට මේක ටිකක් කොහොම අපි විග්‍රහ කළ යුතුද කියලා අපිට උත්තරේ හොයාගත යුතුයි. දැන් සමහර අර්බුද අපිට දැන් අපි කතා කරමු ඇමතුමකට ගිහිල්ලා අයිබෝන් ඔබට ආයිවන් ගමගේ මහත්මයා. ඔව් නිහාල් ශාන්ත මහත්මයා කරදනින් කියන්න. ඔව් කතා කරමු. මහත්මයා මේ කතා කරන්න ගියාම මොනවද කතා කරන්න කියලා ගලපා ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. මොකද කොයි පැත්තෙන් බැලුවත් අපිට හිතන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ අපිට හොඳටම දන්න අපේ ජනාධිපතිතුමා ජාති අමතලා කරපු කතාවේදී මොකද වචනෙන්ම එයාගේ වචනෙන්ම පිට වුණා පාලනයෙන් ගිලිහිලා කියලා. ඔව්. එවනම් දැන් කවුද මේකේ පාලකයා කවුද පාලනය කරන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් වෙනවා. අනිත් එක මේ කණිජ තෙල් සංස්ථාව අධික ලෙස ඉන්ධන මිල ඉහළ දාලා පහුවදා සංස්ථා සභාපති කියනවා තවදුරටත් මේක පාඩුයි කියලා. ඉතින් මේ පාඩු වෙන්නේ කවුද? මොකද ගමගේ මහත්මිය ඔබතුමාලව අපිවත් කවුරුවත් ණයට ඉන්ධන ලබා ගන්නේ නැහැ, ණයට දෙන්නේත් නැහැ. ඉතින් එහෙව් එකේ මෙයා පාඩු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඇත්තම මේ වෙලාවේ පහුගිය දවස්වල අපේ විපක්ෂ කණ්ඩායම පෙළපාලියක් ගියා. ඉතින් මේ වෙලාවේ මම නම් දකින්නේ මේ උද්ඝෝෂණ කළා පෙළපාලේ ගිහිල්ලා ටයර් පුච්චලා ගිනි ගොඩවල් ගහලා දියව කිව්වට අඩු ගන්නට තෙල් දෙන්න කවුරුත් පෙළඹෙන්නේ නැහැ. හැමෝම එකතු වෙලා රටක් හැටියට මේ මොහොතේ සියලු දෙනාගේම උගතුම් බුද්ධිමතු දැන් අපි වියත් මගේ කියලා කොටසක් බුද්ධිමත් කියලා යවුවා. ඒ අය මොන මොඩියද කියලා හිතනවා දැන් කල්පනා කරලා බලනකොට. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් මේ උගත් බුද්ධිමත් මිනිස්සු අපේ රටේ තවත් ඉන්නවා සැඟවෙච්ච චරිත. මේ සියලු දේවල් එළියට අරගෙන හැමෝම එක්ක එකතු වෙලා ජාතික ප්‍රතිපත්තියක් රටක් හැටියට මේ දේශපාලනික ප්‍රතිපත්ති නෙවෙයි අපි මෙච්චර කල් දිනේ පක්ෂවල ප්‍රතිපත්ති. ඒවා නෙවෙයි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරලා එනේන නායකයාට විනාශ කරන්න බැරි විදිහේ ප්‍රතිපත්තියක් සකස් කරලා රට ඉදිරියට ගෙනියනවා නම් මේ මොහොතේ හොඳම දේ එකයි කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි ඔබතුමාට. දැන් මේ අපේ විරාමයකට යන්න ආසන්නයේ ඔබතුමා කියපු කාරණේත් අතිශය වැදගත් වෙනවා. දැන් අපේ සුමිත් මහත්මයා ඔබ කියමින් හිටපු කාරණේත් එක්කම අපිට මා උත්තර හොයාගත යුතුයි කිව්වේ එකක් මේ ප්‍රශ්නේ අපිට කර්මයට බාර දෙන්න පුළුවන්. මේක තමයි ලෝකයේ සිදුවීම් පවතින්නේ. අපිට මේ අපි කරපු අකුසල කර්මයක ප්‍රතිඵලය තමයි මේ පුංචි දිවෙන්ට බලපාලා තියෙන්නේ. අදුෂ්‍යමාන බලවේගයක් නැත්නම් භූත මොන හරි දැන් අපි මේ ප්‍රශ්නයෙන් අපි ඉවත් වෙන්න හදන විදිය මේ සමාජයේ දැන් වැඩ කරනවා ඒක. නැත්නම් මේ නිර්ලජ්ජිත ධනවාදී අර්ථ ක්‍රමේ මේ නව නිදහස් ආර්ථිකයේ මනෝභාවය තමයි මේ හැසිරෙන්නේ. වෛද්‍යවරයාද ගුරු භූමිකාවද. හැබැයි ඒවා එහෙම තියෙනවා ලෝකේ. හැබැයි අවසානයේ මේ අනිත් රටවලත් මිනිස්සු ටිකක් සන්තෝෂෙන් කාලා බීලා ඉන්න රටවල් තියෙනවනේ මේ පොළොව ඇතුලේ. ඒතකොට දැන් අපිට මේ ජනතාවට ඒ රට හදන්න බෑනේ. ඒකනේ ජනතාව තමන්ගේ කැමැත්ත දීලා කට්ටිය යවන්නේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කවුද මේ හොරකම කරන්නේ? ජනතාවගේ කැමැත්ත අරගෙන මේ ඊටාම නරුම විදියට ජනතාවට මේ අගතියටපත් කිරීමේ ක්‍රියාවලිය තුල ඉන්නේ කවුද? ඒ අයට අපි ජීවත් වෙන්නේ අපි බලමු දැන් ඒ කාරණා ජනතාවත් එක්ක සාකච්ඡා කරමු. ඔවුන්ව සහභාගී කරගන්න මේ සාකච්ඡාවට බොහොම ස්තුතියි කතා කළායට. අපි යනවා ඊළඟ විරාමයට. රැඳෙන්න අපි සමග අපේ නිනාද සජීවී සංවාදයේ සමගයි ඉන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ රට තුල සිදුවීමින් පවතින කුමක්ද? ඔබ නැවතත් නිනාද සජීවී සංවාදයේ සමගයි. අපි බලමු අපේ මහජන චාරිකාවේදී තවත් ඔවුන් මොනවද අපිට කිව්වේ කියලා. මාතලේ ඉඳන් ආවේ. මාතලේ ඉඳන් ඊයේ එනකොට එකම සෙට් එක කිව්ව තෙල් දෙන්නේ නැහැ. තෙල් නැහැ කියනවා. නමුත් මම ඉරුන් ලෝඩ් එකක් අරගෙන යද්දී ඊළඟ ඉස්සරහ ලෝරියට බිලක් කඩලා තෙල් දුන්නා. මට දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා කියලා කියනවා. ඉතින් මේ අපි අත්‍යවශ්‍ය සේවා අපිට සල්ලි වැඩිපුර තියෙන හින්දා අපි මේ ආතල් එකට දුවනවා රටේ. ආතල් එකට සල්ලි අපි වැඩිපුර තියෙන ආතල් එකට දුවන හින්දා අපිට අත්‍යවශ්‍ය සේවා නෙවෙයි. නමුත් අපිත් එදා වේල හොයාගෙන අපිත් මේ try කරන්නේ. තෙල් තියාගෙන ඉන්නේ නැහැ හිතවත් කට්ටියට දෙනවා. ඒ තෙල් ගහන කට්ටියට අතෙන් ගියක් හරි වැඩිපුර ගහන කෙනා දුන්නම එයාට දෙනවා වෙනම. දැන් බතලයා එන සෙට් එකක් තියෙනවා. ලොරි දෙකක් ගහලා තියෙනවා ටියුබ් තුනේ දෙයක්. අපිට දෙන්නේ නැහැ. එයාලට වෙනම මැෂින් එක ඔන් කරලා නෝමල් එකේ ගහලා දෙනවා. අපිට ගන්න දෙන්නේ අපිට දෙන්නේ නැහැ. කෑන් වලට දෙන්නේ නැහැ. කෑන් එක කරගෙන යන්නේ වාහනේ ගේන්න බැරි හින්දානේ. ඒකට කෑන් එකට දෙන්නේ නැහැ. මේ මිනිස්සු බයයි දන්නේ අපි මේ තෙල් ටික මේ බොයිවත් කියලා. වාහනේට දාන්න. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. පා වෙලා තියෙන්නේ දැන් කරම දෙයක් නැහැ. මේ ගැන කියනවා කියන්නේ දැන් නෙමෙයි. මේ රට දැන් විකුණගෙන විකුණගෙන යනවානේ. මේක සම්පූර්ණ සුද්ධෙකුට දීලා නිකයි. එතකොට සුද්ධ මේක සම්පූර්ණ කරයි කරන විදියට. එක්ක අපි ඉඳී එක්ක අපි මැරෙයි. ඉවරයි. ඕකනේ වෙන්නේ. දැන් මේ මහාචාර්යතුමනි දැන් මේ මිනිසුන්ගේ මනෝභාවය මේ මනස ගමන් කරමින් ඉන්න තැන මේ ඔවුන්ගේ දේශපාලන විඥාණය
කැරකවෙමින් දැන් සමාජයෙන් අර ග්‍රහයෙක් මේ අපි වටේ ගමන් කරනවා වගේ ඕන් නිකන් ඈතට පාවෙලා යනවා. දැන් මේක ඇතර යහපත් තත්වයක් නෙමෙයි කියන කාරණේ දන්නවා. ඒකට දැන් එතකම මේ ආණ්ඩුවල හැසිරීම දැන් මේ එක පැත්තකින් ආණ්ඩුවේ හැසිරීම රාජ්‍ය දුර්වල කරනවා. ඒක තුවාල කරනවා. ඒක අගතියටපත් කරනවා. අනිත් පැත්තට ජනතාව එපා කරනවා. දැන් ජනතාවට එපා කරවීමත් ආණ්ඩුව දුර්වල කිරීමත් ඇතුලේ මේ රාජ්‍ය දුර්වල කිරීමත් ඇතුලේ මේ ආණ්ඩුව කොහොමද පවතින්නේ ඉස්සරහට? මේ මොකද්ද මේකේ ඊළඟ පියවර? මං හිතන්නේ මට ඒ ප්‍රශ්නෙට ඔබගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා අර ශ්‍රාවක මහත්තයා කිව්වා විවේචනයක්. මං හිතන්නේ ඒ විවේචනයට අපි සවන් දෙන්න ඕන. අපි මේ විවේචන වලට පිළිතුරු සාකච්ඡා කරමින් තමයි ගමන් කරන්න වෙන්නේ. මං කිව්වේ අපි උපයන විනිමය උපයගත් විනිමය අති කොහොමද යහපත් ලෙස කළමනාකරණය කරන්නේ? මේ රටේ අද තවමත් ජනගහනයෙන් අති බහුතරයකට මූලික පහසුකම් නැහැ. තාම ලංකාවේ විදුලිය නොලැබෙන ගෙවල් තව ලංකාවේ තියෙනවා. ලංකාවට පානීය ජලය තාමත් ප්‍රශ්නයක් වෙච්ච ගෙවල් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. මූලික මානව පහසුකම් ලැබෙන නැති ගම්මාන අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවා ගැන අවධානය යොමු නොකර අපි ලබන විනිමය සම්පත් වලින් ප්‍රමුඛතා දෙන්නේ මොනවටද? ප්‍රමුඛතා දුන්නේ මොනවටද? විනිමය නැති කරගත්තේ කොහොමද? ඉතිහාසෙ පුරාම වෙච්ච දේවල් මම හැවුවේ. මම අහන්නේ අපේ රටට අවශ්‍යයි රංගශාලා. අපේ රටට අවශ්‍යයි විනෝද විවේක පහසුකම්. නමුත් එක ප්‍රදේශයක විතරක් අති විශාල දරා ගන්න බැරි රංග මේ සම්මන්ත්‍රණ ශාලාවක් හදනවා නම් එහෙම නැත්නම් ප්‍රදේශවලට අධිවේගී මාර්ග නම් හදන්නේ රට පුරා කාපට් පාරවල් දානවා නම් කොන්ක්‍රීට් පාරවල් තියෙන තැන්වල මම හිතනවා ඒක ගැටලුවක්. මේක අරයද මෙයාද ඒ පක්ෂද මේ පක්ෂද ප්‍රශ්නයක් නෙවෙයි. මේක අද අපේ රටේ තිබුණු ප්‍රශ්නේ ගැටලුවක්. මේ ගැටලුව නිවැරදි කරන්න අවශ්‍යයි. දැන් අද රට පුරාම ප්‍රමුඛතාව විදියට ඇවිදින මන්තිරු හදනවා. රටට නිරෝගී සම්පන්න ක්‍රියාවලියක් අවශ්‍යයි. නිරෝගී සම්පන්න දරු පරම්පරාවක්, තරුණ පරම්පරාවක් අවශ්‍යයි. නමුත් ඒකද මේ මොහොතේ තියෙන ප්‍රමුඛතාවය. අද වෙනකොට මිනිසුන්ට බඩු මිල වැඩි වෙලා, දේශීය පහසුකම් නැති වෙලා, මිනිසුන්ගේ ආහාර ප්‍රශ්නේ මතුවෙලා, මිනිසුන්ට ඉන්ධන ප්‍රශ්නයක් මතුවෙලා, ඉන්ධන ප්‍රශ්නේ මතුවෙලා කියන එකේ බරපතලකම කොච්චරද කිව්වොත් එහෙම නැව ඇවිල්ලා දවස් ගාණක් ඉන්නවා LC එක ඕපන් කරගන්නකම්. ඒ කාලය තුල අපි ආයෙ ගෙවන්න ඕන මේ නැවට ප්‍රමාද ගාස්තු. දැන් මම දැක්කා පත්තර ජනමාධ්‍යවල වාර්තා වෙලා තිබුණා ගෑස් ප්‍රශ්නේ. ගෑස් නැව් දෙකක් ඇවිල්ලා එකද ගෑස් නැවක් ඉඳලා දවස් 6ක් 17ක්ද ඒක බැරි තැන ඒගොල්ලෝ වෙන රටකට යන්න පටන් අනිත් නැවට දවස් 7කට පස්සේ අපි LC එක ඕපන් කරලා නැවට මේ රට ඇතුළට ගෑස් ගන්න. මේ අතරතුර ගෑස් විශාල ප්‍රශ්නයක් රටේ මතුවෙලා රට පුරාම කතිකාවක් ඇති වෙලා. ගෑස් පිළිබඳ දූෂණය, ගෑස් පිළිබඳ වංචාව, ගෑස් ආයතන සභාපතිවරයාම කියනවා ගෑස් වල ටෙන්ඩර් එකේ වංචාවක් තිබුණයි කියලා. මේ රටේ මේ වෙච්ච දේවල්, මේ වෙමින් පවතින දේවල් දිහා බලපුවාම මේව අහන සාමාන්‍ය ජනතාව මේ විදියට ඉන්න එක ගැන මට හිතා ගන්න තමයි. මම හිතනවා මේ යන ගමන් මගේදී ඊළඟට විය හැකි ඉතා බරපතල කාරණාව. දැන් අද පුරාම රට පුරා ගම් මට්ටමට බිම් මට්ටමට ගියාම ආණ්ඩුවක් පේන්නේ නැහැ. ආණ්ඩුව මිනිස්සුන්ට අරගෙන වගේ. මිනිස්සේ දේශපාලනඥයෝ පාරේ පේන්නේ නැහැ. කිසිම දේශ සංවාදයකට මැදිහත් වෙන්නේ නැහැ ජනතාවත් එක්ක. ජනතාව විතර කතා කරලා නෑ පොඩ්ඩක් ඉන්න මේකට විසඳමු කියමු කාරණාවකට කවුරුත් කතා කරන්නේ නැහැ. හැම තැනකම තෙල් පෝලිං වල ගැටුම් ඇති වෙලා. ගෑස් පෝලිං වල ගැටුම් ඇති වෙලා. කිරිපිටි පෝලිං වල ගැටුම් ඇති වෙලා. මිනිස්සු කෑකෝ ගහනවා දේශපාලනඥයන් විවේචනය කරන බරපතල ලෙස. මේ සියල්ලමද ප්‍රායෝගිකව බලුවම ආණ්ඩුවක් අද ජනතාව අතර නැහැ. නාමිකව තියෙනවා ආයතන. මට තියෙන ප්‍රශ්නේ මේ හරහා මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරගන්න බැරුව දැන් අපි දැක්කා කළමනාකරණය කරන්න බැරුව කියන එකේ තේරුම මොකද්ද? මහ බැංකුව අධිපතිවරයා කියනවා තව සුමාන දෙකකින් මේ ප්‍රශ්නේ ඉවරයි. ඇමතිවරයා කියනවා දවස් ලබන සුමානකට මේ ප්‍රශ්නේ ඉවරයි. ආය ඇමතිවරයා කියනවා මම දැක්කේ නෑ කොහෙද පෝලිං තියෙන්නේ මම දකින්නේ නෑ පෝලිං එහෙම ඒවා නෑ කියලා කැමතිවරයෙක් කියනවා. එහෙම තියෙන්න පුළුවන්ද කියලා කෙනෙක් අහනවා. මම අනිත් ඇමතිවරයා කියනවා ලබන සුමානකට මේ විනිමය ටිකක් ගෙනහම මේ ප්‍රශ්නේ ඉවරයි. අපි චීනෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නවා. චීනෙන් ඉල්ල ගත්තාම ඒ කාලෙට චීනෙක කොන්දේසියක් දානවා. චීන දෙන්නේ යුවාන් ඩොලර් නෙවෙයි දෙන්නේ. යුවාන් වලින් කරන්න පුළුවන්. අපි ඒ චීනෙන් ගෙන බඩු වලට මුදල් ගෙවන්න පුළුවන්. ඊළඟට ඩොලර් ටිකක් ඉල්ලගෙන යනවා තව කොහාට හරි. ඒකෙන් ඒගොල්ලන් කොන්දේසි දානවා අපෙන් විතරයි බඩු ගන්න පුළුවන්. මේ විදිහට රට ගෙනියන්න පුළුවන් වෙනවද ඉස්සරහට? තව කොච්චර කාලයක් ගෙනියන්න පුළුවන් වෙනවද? අපි ඒ අතරතුර
අපට නිපදවා ගන්න පුළුවන් වෙච්ච දේවල්. උදාහරණයක් විදිහට රටට වන සහල් අපි සහල් ස්වයංපෝෂිතලා තිබුණු රටක් මේක. මේ ආණ්ඩුව එනකොට රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ. ඒ වෙනකොට සහනාධාර පොහොර සහනාධාරයක් ලබා දුන්නා. වෙනත් සහනාධාර ලබා දීලා ගොවියා ඒ නිෂ්පාදනයේ වෙළඳපොළට එවුවා. අපි ප්‍රතිපත්තියක් ගත්ත හදිසියේම කවර විශේෂඥවරයෙක්ගෙන්ද ඇහැව්වේ මේක. ප්‍රාමාණික බුද්ධිමතුන් විශේෂඥවරුන් ලෝකයේ අධ්‍යක්ීම් තියෙනවා එක සැරේම මේ පරිසරහිතකාමී ගොවිතැන කියන කාරණේ. අපි මේ පරිසරහිතකාමී කියන ගොවිතැනට පෝර විතරක් නෙමෙයි. මේකට වතුර අදා අවශ්‍යයි, මේකට බිත්තර බී අවශ්‍යයි, වෙනත් වගා ක්‍රම අවශ්‍යයි, භාවිතා කරන උපකරණ සහ වෙනත් තාක්ෂණික පහසුකම් අවශ්‍යයි. මේ මහ විශාල ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය පැත්තකින් දාලා අපි එක සැරේම තීරණය කරනවා ඕගනික් පෝර වලින් අපි රට සංවර්ධනය කරනවා කියලා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට ගිහලා අපි මේක කියනවා. කියලා මේක ප්‍රතිපත්තිය බලහත්කාරයෙන් දානවා. මිනිසුන්ට වගා කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ හදිසියේ විශාල උද්ඝෝෂණ පෙරලිකාර පෙරලි ජනතාවගේ අද ගෑස් වගේ අද ලාම්පු තෙල් වගේ අද පෙට්‍රෝල් වගේ මහ විශාල ගොවිජන උද්ඝෝෂණ රට පුරා පැවතුණා. මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදිහට අවසානයේ රජයේ ඒ ප්‍රතිපත්තිය අකුලගෙන නැවත රසායන පොහොර ගේන්න චීනට බාර දෙනවා. චීනේ ගේනවා රසායන පොහොර විශාල ප්‍රමාණයක්. ඒ ගෙනල්ලා අපේ විද්‍යාගාරවලදී පරීක්ෂා කරාම මේක ලංකාවේ පොළොවට ගැලපෙන්නේ නැති ප්‍රමිතියට අදාළ නොවන පොහොර ප්‍රමාණයක්. නමුත් අපි මේකට මුදල් ගෙවලා ඊට පස්සේ මේක හරියන්න අපි ඉන්දියාවෙන් ගේනවා ඉන්දියාවේ මිලටත් වඩා වැඩි මිලක් ගෙවලා නැනෝ පොහොර කියලා. ඒ ගෙන ආපු පොහොරත් අපේ රටට ගැලපෙන්නේ. අන්තිමේදී පොහොර සඳහා වියදම් කරපු මුදල අර පරණ කාලේ රසායන පොහොර ගේන්න දුන්නා නම් අපිට ස්වයං පෝෂිත වෙන්නත් තිබුණා. දැන් අපි ප්‍රශ්න ගොඩක මුලින් දෙන්නේ. අද අපිට හාල් නැහැ. අද අපිට අත්‍යවශ්‍ය ආහාර නැහැ. අද අපිට ඉන්ධන නැහැ. අද අපිට විදුලිය නැහැ. මේවා විශාල කළමනාකරණයේ පිළිබඳ ගැටලුවක්. මේ නිසා අද ආණ්ඩුව ජනතාව අතරින් විතැන් වෙලා මේ తত্ত্বය තව කණ්ඩායම් වලට පුළුවන් තමන්ගේ පටු දේශපාලන ඕනකම් දක්වා ගෙන යන්න. මේක මට හිතෙනවා මේ වගේම තමයි මේ විදිහම අරාජික තත්ත්වයන් නිර්මාණය වෙමින් තිබුණා අරාබි වසන්තය කියලා. අපි දැක්කා ඊජිප්තුවේ කඩා වැටිච්ච හැටි, ඉරාකේ කඩා වැටිච්ච හැටි, ඉරානයේ කඩා වැටිච්ච හැටි, අපි දැක්කා ලිබියාව කඩා වැටිච්ච හැටි, අපි අවසානයේ දැක්කා සිරියාවට වෙන්න යන ගිය විපාකය අපි දැක්කා. මේ තත්ත්වය අපට ලෙබනනයට වෙච්ච හැටි අපි දැක්කා. මේ තත්ත්වය වෙනත් ආකාරයකින් වෙන්න ඔන්න මෙන්න අපි 98ක් කියවන්න ලියන්න පුළුවන් රටක් වුණාට මේ තත්ත්වය හරිම කනගාටුදායකයි. මේ අතරතුර අපි එක රටවල් වලින් ඩොලර් ගන්න යනවා. ඒ ඩොලර් ගන්නකොට එක රටවල් කොන්දේසි දානවා. අර ටැංකි ටික ඕන, මේ ටැංකි ටික ඕන, මේවා අපෙම ගන්න ඕන, මේවා මෙහෙම ගන්න ඕන. තව අපට ඕන අර ව්‍යාපෘතිය අපට දෙන්න ඕන, මේ ව්‍යාපෘතිය අපට දෙන්න ඕන, අර වරාය අපට දෙන්න ඕන, අර ගුවන් තොටුපළ අපට දෙන්න ඕන. අපි නොදැනුවත්වම රාජ්‍යද මේ අහිමි කරමින් යන්නේ. මට හිතෙනවා බරපතල ගැටලුවකට අපි මුණ දෙමින් සිටිනවා කියන එක. අපි සාමාන්‍යයෙන් බැංකුවකින් ණයක් ගන්න ගියත් සාමාන්‍ය මිනිසුන්ගේ ඔප්පුව හරි තියාගන්න. ඒ කියන්නේ ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අපේ මේ රටේ පවතින මූල්‍ය වෙළඳපොළ සේවා හා භාණ්ඩ වෙළඳපොළ මේ වෙළඳපොළ ත්‍රිත්වය තමයි රටකට සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ වෙළඳපොළ තුන නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ හැකියාව තියෙන්නේ කාටද? ජනතාවට. දන්නේ ජනතාවට මේ ප්‍රශ්නේ දැනෙන්නේ කොතනින්ද? ඒක වෙනස් තැනකින් දකින්නේ. අපිට තවත් එක අවස්ථාවක් තියෙනවා අපිට මේ විසඳුම් කරා යන්න කලින්. අපි බලමු අපිට තවත් තැනකදී මහජනයා අපි වෙනුවෙන්ම කතා කරලා කිව්වා මටත් රට වෙනුවෙන් යමක් කියන්න තියෙනවා කියලා. අපි රත්නපුරේ ප්‍රදේශයේ කරපු චාරිකාවකින් අපි බලමු ඔහු මොනවද කියන්නේ කියලා. දැන් මේ වෙනකොට බලද්දී මේ රටේ දැන් හොරට ගිවිසුම් අස්සම් කරනවා දෙන්න ඕන දේවල් ඔක්කොම ටික මේ රටේ දීලා ඉවරයි. හැබැයි මේවා මතුවෙන්නේ තව අවුරුදු ගණක් ගියාට පස්සේ. අපිට ගෑස් නැහැ. ඊට පස්සේ ඉන්ධන පෝලින් තෙල් පෝලින් ඊට පස්සේ මිනිසුන්ට කන්න බොන්න බැරි ප්‍රශ්න. මේ ප්‍රශ්න ඔක්කොම මේ රටේ දැන් අලුතෙන් වෙන්න දෙයක් නැහැ. තව මාස දෙකක් තුනක් මේ විදිහට ගියොත් එහෙම මිනිස්සු මං හිතන්නේ මේ හාමතේ සාමාන්‍ය මම කියන්නේ හැමෝම මැරෙනවා කියලා. හැබැයි මිනිසුන්ට හාමතේ මැරෙන්න තත්ත්වයක් එනවා තව ටික කාලයක් යද්දී. ඉතින් මේ රටට වෙන්න දෙයක් නැහැ අලුතෙන් ඔක්කොම වෙලා ඉවරයි. මිනිසුන්ට වෙනස් වෙන්න බෑනේ. රටේ පාලකයෝ මම කියන්නේ අවුරුදු ගාණක් ඉඳලා මේ හිටපු රටේ පාලකයෝ මිනිසුන්ට දැක්මත් දර්ශනයක් දෙන්න ඕන.
ඔය දැක පුරුද්ද, හුරු පුරුද්ද, කළ පුරුද්ද කියලා එක જાතිය පුරුදු තියෙන ඕන මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට පුරුද්ද දෙන්න ඕන රටේ පාලකයෝ. රටට පාලකයෙක් පත් කරගන්නේ පාලකයන්ට ඕන විදිහට සෙල්ලම් දාන නෙමෙයි. පාලකයෙක් පත් කරගන්නේ රටට රාජ්‍ය නායකයෙක් රජ කෙනෙක් පත් කරගන්නේ මිනිස්සුන්ට සහන දෙන්න කියන එක අදහස් කරන්නේ මේ කන්න බොන්න දෙන්න කියන එක නෙමෙයි. මිනිසුන්ට දැක්මක් හදන්න ඕන, මිනිසුන්ට ජීවිත හදන්න ඕන, මිනිසුන් සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕන. ඒකට තමයි පාලකයෙක් පත් කරගන්නේ. ඕනෑම පාලකයෙක්. මං කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ මේ රටට හරි නායකයෙක් නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. නායකයා කියන මිනිහා රටේ ඉන්න මිනිසුන්ට ආදරය කරන්න ඕන. නායකයා කියන මිනිහා ආදරය කරන ඌට ආදරය කරනවා දැක්ම තියෙන්න ඕන. ඌට ඒ ආදරය කරනවා දැක්ම නැත්නම් මේ රටේ ඉන්න මිනිස්සු ඕනෑම රටක ආදරය කරනවා මිනිස්සුන්ට නැත්නම් ඒ මනුස්සයාට අවශ්‍යතාවයක් නැහැ. ඒක දැනෙන්න ඕන මිනිහට. මේක විසඳන්න කිසිදු ක්‍රමයක් අපි මොන විදිහේ කතා කරලා තාම පේන තෙක් මානක නැහැ. හොඳ නායකයෙක් පහළ වෙන්න ඕන. හොඳ නායකයෙක් ශ්‍රී ලංකාව තුළ අපිට පේන තෙක් මානක නැහැ. හොඳ නායකයෙක් පහළ වෙන්න ඕන. ඒ නායකයා විතරක් නෙවෙයි. ප්‍රාදේශීය සභාවේ ඉඳලා, පළාත් සභාවේ ඉඳලා ඊට පස්සේ අපි එතනින් ගියාට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරු, අධ්‍යක්ෂකවරු, අනිත් ලේකම්වරු මේ හැම කෙනාම තුළම දර්ශනයක් ඇති දර්ශනයක් දෙන්න පුළුවන් නායකයෙක් පහළ වෙන්න ඕන. අනිත් එක තමයි මේකට අපි එකපාරට හදන්න බෑ. 30 අවුරුදු සැලැස්මක්වත් තියෙනවා අඩුම තරමේ. සමාජ විද්‍යාව උගන්වනවා ඊටම පැහැදිලිව කොහොමද මේක හදන්න ඕන කියලා. ඕනෑම රටක් වැටෙනවා පස්සේ නගා සිටවන්න ඕන. ප්‍රජා සංවර්ධන ක්‍රමයක් නැහැ. ප්‍රජා සංවර්ධනය පිළිබඳව දැක්මක් නැහැ. තරුණ සංවර්ධනයක් නැහැ. තරුණ සංවර්ධන පිළිබඳ ප්‍රඥාප්තිය ලංකාවේ නැහැ. එතකොට වෙන ලෝකේ වෙන රටවල් වලට ගියාට පස්සේ අපි ලෝකේ ඕන රටක් ගත්තොත් දිනු වෙච්ච හැම රටකම තරුණ ප්‍රඥාප්තියක් පවා තියෙනවා. ඔව්. දැන් මේ ආකාරයෙන් ජනතාවගේ විවේචන පුද්ගලයෝ පක්ෂ සහ ක්‍රමය දැන් එතකොට මේවා ටිකක් මිශ්‍ර වෙච්ච විවේචනයක් තියෙන්නේ. දැන් අපිට මේකෙන් පැහැදිලි වෙනවා මේ ජනතාව ගොඩක් වෙලාවට මේ ප්‍රතිපත්ති නෙවෙයි ජයග්‍රහණය කරලා දෙන පුද්ගලයෝ සුමිත් මහත්මයා. ඒතකොට දැන් මිනිස්සුන්ට මේවා බෙන් කරගන්න කාලය දැන් ඒ නිසා දැන් අපි දැන් මේ දෙකේදී ජාතික රාජ්‍ය ආරක්ෂා කර ගැනීම මෙතුමකව අතිශය වැදගත් වෙනවා. මොකද කවුරු හරි බලයටපත් වෙලා මේ රටේ මිනිසුන්ට නිති ආරක්ෂාව ඒ ඔවුන්ගේ ජීවිත බලා ගන්න තියෙන ජාතික රාජ්‍යය. රාජ්‍ය වඩා දියාරු වීමෙන් දැන් ජනාධිපතිතුමත් ප්‍රකාශ කරනවා නම් ජාතිය අමතේදී පාලනයෙන් ගිලිහිලා කියලා. ඒකට කවුරු අතේද මේක තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒකට ඒ අයට පුළුවන් නම් හිතුවමතේ මේ මිනිසුන්ගේ ජීවන බර එහෙම කරන්න, මිල වැඩි කරන්න. දැන් මා හිතනවා විශ්වාස කරනවා කිසිම කෙනෙකුට නිශ්චිතව ශ්‍රී ලංකාවේ භාණ්ඩයක් මිලදී ගන්න බෑ, අත්‍යවශ්‍ය දෙයක් මිලදී ගන්න බෑ එක මිලකට. අද එක මිලක්, හෙට තව මිලක්. ඒක කවුද? ඒතකොට දැන් මේ මොකද මේ වෙන්නේ ඇත්තටම? දැන් එහෙම පුළුවන්ද? දැන් මොකක්ද නීති තියෙනවා, පාරිභෝගික ආරක්ෂා කරන නීති තියෙනවා. දැන් ඔබතුමන්ලත් මේ සම්බන්ධව නෛතික කාරණාවලදී ඉතිහාසයේ පැටලලා තියෙනවා මේ පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන්. දැන් අපිට මොකක්ද හෙට තියෙන විසඳුම? දැන් මෙතනින් එහාට පියමන් කරන්නේ කොහොමද සුමිත් මහත්මයා අපි? දැන් මෙහෙම එකක් තියෙනවා මේ ගමගේ මහත්තයා මම අර එක සැරේත් කිව්වා මේ ආණ්ඩුවේ දත් හැලිච්ච කොටියෙක්. දැන් හිතාගෙන ඉන්න ආණ්ඩුවට පුළුවන් ඔබ පාලනය කරන්න. හැබැයි එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ දැන් අපි හිතමුකෝ සීනි කියලා. දැන් සීනි වල මිල පහත දාන්න ඕන රජයට. හැබැයි රජයට ක්‍රමවේදයක් නැහැ ඒක කරන්න. මොකද රජයට මුදල් නැහැ. ක්‍රමවේදයක් නැහැ. තිබිච්ච ක්‍රමවේද මරලා දාලා තියෙන්නේ. එතකොට මේ රාජ්‍ය හැකිලීම, රාජ්‍ය සංකෝචනය කියන, රාජ්‍ය දුබල කිරීම කියන එක මේ පහුගිය අවුරුදු 40 තුල කෙරෙප එකේ උපරිමයට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ දත් හැලිච්ච කොටියෙක් වගේ තමයි හපන්න බෑ. ඒතර හැබැයි හිතාගෙන ඉන්න මේ රජයට සේවයක් කරන්න පුළුවන් කියලා. මිනිස්සුත් හිතාගෙන ඉන්න රජය මේක කළ යුතුයි කියලා. හැබැයි රජය කියන එක දිය හැරලා ඒක රජයේ තියෙන ශක්තිය නැති කරලා දාලා, ඒකේ මූල්‍ය ශක්තිය නැති කරලා තියෙන, ඒකේ බලයේ මේ ශක්තිය නැති කරලා තියෙනවා. ඒ වගේම මේ ආයතන කොච්චර තිබුණත් ඒ ආයතන ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ඒ පාලකයන්ගේ එහෙම නැත්නම් ඒවල තියෙන නිලධාරීන්ගේ අවශ්‍යතාවයක් නැහැ. දැන් පෙර පැවති අපි දන්න අපි පුංචි කාලේ ඉන්නකොට හිටපු යම්කිසි දෙයක් කියලා මෙතුමා කියෝගේ දැන් ඒ ක්‍රම සම්මාදන අමාත්‍යාංශය හරි මොකක් හරි කියලා කිව්වනම් ඒක ඊටමත් කෙටි කාලයක් තුල ඒක පොළොව තුල පැල කරන තත්වයකටපත් වෙලා තියෙනවා. අද තීන්දුව කෙරුවා නම් හෙට මිල පාලනය කරලා ඒක රජයේ මිල පාලනය කරලා ඒකට විකල්පයක් තුන සම්පකාර ක්‍රමය හරි මොනවා හරි එහෙම ක්‍රම. දැන් ඒ සියලු දේවල් රාජ්‍ය යාන්ත්‍රණය දුබල කරලා තියෙන. ඒක මේ වෙළඳොන්ට එහෙම නැත්නම් මේ වෙනත් ව්‍යාපාරිකයන්ට මේ කූට ව්‍යාපාරිකයන් අතට මේවා පත් වෙලා තියෙනවා. ඒතකොට ඒගොල්ලොන්ගේ අතේ තියෙන දැන් ඔත්තොත් විදේශ විනිමය තියෙන ඒගොල්ලෝ. රජය තුල විදේශ විනිමය තියෙන්න ඕන. දැන් වෙනත් රටක ගත්තොත්
රජය තුළ තමයි තියෙන්නේ. හැබැයි අද තියෙන අපේ රටේ රජය තුළ නෑ. හැබැයි මුදලාල්ලා ගාව තියෙනවා. ඒතර අවසානයේ මුදලාල්ලා ඒ කළු සල්ලිත් ගණතු කරන ඒක හොඳයි කියලා රජයට කියන්න වෙලා තියෙනවා. බොහෝ අයගේ තියෙනවනේ දැන් IMF එකට ගියා නම් කලින් මේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරා නම් මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා. හැබැයි සල්ලි ටිකක් ඒ දැකපුතුමා කිව්වේ යාර දූරාවලියම යටට තියෙනවනේ. මේ හොරා කෑම, වංචා කිරීම, බදු වංචා කිරීම. එවැනි තැනකට නැවත ණයක් කරන් දාලා ණය ප්‍රතිව්‍යුහගත කරත් මේ තත්ත්වෙම නැති වෙන්නේ. නෑ දැන් ඒක තමයි වෙන්නේ. දැන් ඊ අරන් ආපු මුදලත් හෙට කවුරු අරන් ආවත් ඕක වෙන්නේ. ඉතින් ඒකෙදි දැන් මේ මොකද්ද මේ තිබිච්චි ලිබරල් ආර්ථික ක්‍රමය පිළිබඳ තවමත් ආවඩන අය කියනවා ඔව්. හැබැයි ඒගොල්ලෝ ලිබරල් ආර්ථික ක්‍රමය තුල හොරකමට විරුද්ධ කට්ටිය ඉන්නවා. ඒතර ඒගොල්ලෝ කියනවා නෑ නෑ IMF එකට ගිහිල්ලා IMF එකේ තියෙන මේ ට්‍රාන්ස්පරන්සි විනිවිද බැනීමේ විනිවිද දැකීමේ හැකියාව තියෙන යාන්ත්‍රණය මේ ණය සඳහා මේ රට තුල ඇති කරනවා ඒක හොඳයි කියලා කියන කට්ටියක් ඉන්නවා. හැබැයි ඒකම මේ රජය දුර්වල කිරීමේ යාන්ත්‍රණය වෙළඳපොළ ප්‍රසාරණය කිරීමේ යාන්ත්‍රණය තවදුරටත් කරන්න ඕනයි කියන එක ඒ වගේම ඒක තුල මේ කොටස් වශයෙන් තියෙන. හැබැයි මේ වෙළඳපොළ ප්‍රසාරණය කිරීම පෞද්ගලිකකරණය කිරීම කියන එක තුලම තමයි මේ ඒගොල්ලෝ එපයි කියන මේ හොරකම කියන එක වර්ධනය වුණේ. නමුත් දැන් මෙතුමා කිව්ව කාරණාත් එක්ක දැන් රටේ මූලික ප්‍රශ්නයක් නෙමේ අපිට හම්බෙන මුදල් වලින් දැන් ගෙදරකට ගන්න ගෙදරට ගේ හදන්න කියලා ගන්න ණයෙන් අපි විශාල සාදයක් පවත්වන්නේ නැහැ. ඒතකොට දැන් ඒ වගේම රටක් මේ වෙලාවේ මේ ගන්න ණය ටිකෙන් තමන්ගේ ප්‍රමුඛතාව දීලා ඒ ගැටලු ටික කළමනාකරණය කරන්න ඒ සල්ලි යොදවන්නේ නැත්තම්. ඒතකොට දැන් මෙතුමා කිව්වනේ දැන් මේ ප්‍රමුඛතාවය හැබැයි IMF එක වැනි ආයතනවලදී මේ ණය එහෙම අපිට හිතු දේවල් කරන්න බෑනේ. ඒ කට්ටිය බලනවා මේ ණය ආපහු කොහොමද ගෙවන්නේ. ඒකේ හැකියාව තියෙනවද? ඒ හැකියාව සහිත ව්‍යාපෘති මෙයාලා රට ඇතුලේ කරනවද කියලා. අපිට මේක දෙකක් තියෙනවා ගමික මහත්තයා. මේ සංවර්ධන මොඩලය හඳුන්ලා දුන්නෙත් ඔය ආයතන. මේ සංවර්ධනයේ මොඩලය සඳහා දැක්වීම කෙරුවෙත් ඒක ආරම්භය කෙරුවෙත් ඒක අරගෙන ආවෙත් ඔය ආයතන ලෝක බැංකුව IMF එක ඔය වගේ මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය ස්ථාපනය කර. අද නව ලිබරල් ආර්ථික ක්‍රමයේ උපරිමයට ඇවිල්ලා ඉතින් ඒකේ පාටන් පාසල ඒකෙම කොටසක් තමයි මේ දූෂණය හා වංචාව කියන එක. ඒක සංවර්ධන වෙච්ච රටවලත් තියෙනවා මේ රටෙත් තියෙනවා. හැබැයි අපේ රටේ වෙලා තියෙන්නේ අපේ රටේ මොකද්දෝ කරුමයකට මේ සංවර්ධනය කියන එක තුල මේ ගිලෙන්නේ නැතුව ඉදිරියට යෑම සඳහා තමන්ගේ වූ ක්‍රමවේදයක් හොයාගත්තේ නැතිකම අපිට පිටිපස්සෙන් ඉඳි වියට්නාමයේ අපි ඉස්සර කරගෙන අපිට පිටිපස්සෙන් ඉඳි මැලේසියාව අපි ඉස්සරගෙන අපිට පිටිපස්සෙන් ඉඳි බංග්ලාදේශයත් දැන් අපිට පිටිපස්සෙන් හැම එකටම අපි ඉතියෝපියාව කියලා කතා කරලා අපි උදාහරණ ගන්න ඉතියෝපියාවත් අපිට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් බුරුන්ඩි විතරයි අපිට පිටිපස්සෙන් තියෙන්නේ. ඒතර එහෙම වෙලා තියෙන්නේ අපි මේ ක්‍රමය තුල තවදුරටත් එන ආණ්ඩුව මේකම අරගෙන ගියේ ඒකේ වැරද්ද. ජනතාව හිතනවා දැන් ඒක මෙතෙක් කල් වෙනස් වෙලාද කියලා. වෙනස් වෙරයි කියලා. හැබැයි ඒක වෙනස් වුණේ නැහැ. ජනතාව ආණ්ඩුව හැදුවට මේ පුද්ගලයාපත් කෙරුවට ආණ්ඩුව කරගෙන යන්නේ මේ ධනේශ්වර ක්‍රමය මේ ලිබරල් ආර්ථික ක්‍රමය පවත්වාගෙන යන ජාත්‍යන්තර අපේ ස්වාමියෝ තමයි මේක කරගෙන යන්නේ. ඒගොල්ලෝම තමයි ණය දෙන්නේ. ඒගොල්ලෝම තමයි මේක අර්බුදය ඇති කරන්නේ. අර්බුදය ඇති වුණාට දැන් තොපි කරගත්තාට මොකද කරන්න කියන්නේ. මේක අද මේකට මූණ දෙනකොට මේ ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක අද අපිට මේක හිතන්න වෙනවා. දැන් උදාහරණයක් කියලා ගත්තොත් දැන් අර මහත්තයෙකුත් කිව්වා අපිට පාන් කෑල්ලක් කාලා හරි හොඳට හිටියා දැන් පාන් කෑල්ලක් නැහැ. හෙට නම් පාන් කන්න හම්බෙයිද කියලා කියන්න අමාරුයි. මොකද හේතුව අපි මේ විශේෂයෙන් අපි මේ ස්ථානයේ අපි කතා කළා මොබිල් ලංකා පදන විශේෂයෙන් අපි මේ පාන් ආර්ථිකය ඇයි අපි එපා කිව්වේ මේ බත් ආර්ථිකයකට යන එක ඒක තුල කළ යුතු විවිධාංගීකරණය ඒක තුල තියෙන ස්වයංපෝෂිත රක්ෂණය ඒක තුල තියෙන ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්න කොහොමද කියන එක අපි කතා කරුවා. හැබැයි පාන් කාලා නම් හෙට සුරක්ෂිතතාවය හැත් කරන්න හම්බෙන්නේ නැහැ. එකක් පුතේ අපිට ඩොලර් නැහැ. ඒ වගේම පෝරයි පාන් පිටි ගේන්න හම්බෙන්නේ නැහැ. හේතුව ලෝක වෙළඳපොලේ අපනයන භාණ්ඩයක් වශයෙන් ලෝක වෙළඳපොළට එකතු කරන තිරඟු වලින් 25% නිෂ්පාදනය කරන්නේ යුක්‍රේනයේ සහ රුසියාවේ. 7%ක් යුක්‍රේනයේ 18%ක් නිෂ්පාදනය කරන්නේ රුසියාව. රුසියාව දැන්ටමත් අපනයනය කරන්නේ නැහැයි කියලා ඒගොල්ලෝ ඩික්ලෙයාර් කරලා ඉවරයි. ඒතකොට යුක්‍රේනය කියන එක අද යුද්ධයෙන් යටලා යුක්‍රේනය කරන්නේ නැහැ. ඒ වගේම රුසියාව යුක්‍රේනය චීනය වගේ රටවල්
නයිට්‍රජනීය පොහොර අපනයනය කිරීම නවත්තලා තියෙනවා. ඒක නිසා අපි කොච්චර මේ පොළොවේ ගහලා කෑ ගහලා අපිට යූරියා ගෙනත් දියව කියන්නේ හෙට යූරියා ගෙනත් දෙන්න නැහැ. ඒක නිසා අපේම ක්‍රමයක් අපිට හොයාගන්න ඕන. ඒ වගේම තමයි ලංකාවට පහුගිය මාසෙට ඉස්සෙල්ලා මාසෙ මේ යුද්ධයට ඉස්සෙල්ලා ගත්තොත් රුසියාවෙන් ඇවිල්ලා තිබුණා 27000 ගාණක් සංචාරකයෝ 7000 ගාණක් ඇවිල්ලා හිටියා යුක්‍රේනයේ. ඒතර අපිට එන පහුගිය කාලේ ආපු මේ සංචාරකයන්ගේ වැඩිපුර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන ওই රටවල් දෙකෙන්. අද ඒ රටවල් දෙක යුද්ධයකට පැටලලා ඒගොල්ලෝ එන්නෙත් නැහැ. ඊට පස්සේ මේ ස්විෆ්ට් ක්‍රමයේ හරහා ඒ මුදල් ගනුදෙනුවත් නවත්තලා තියෙනවා. එතකොට මේක නිසාම මේ රටවල් මේ ප්‍රශ්නේ නිසාම ඒ වගේම අපේ තේ අපනයනයේ 24%ක් විතර අපනයනය කරන්නේ මේ රටවල් වල. ඒතර ඒකත් අපිට දැන් එක තේ පොණ්ඩක්වත් අපනයනය කරන්නේ නැහැයි කියලා තේ අපනයනය කරුවන්ගේ සංගමයේ පෙරේදා වගේ මේක. එතකොට අපිට අලුත් වෙළඳ පොළවල් හොයන්න වෙලා තියෙනවා. අපිට අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඇති වෙලා තියෙන්නේ කබලෙන් ලිපට වැටුණාට පස්සේ. ඒක නිසා මේ අප හෙට එච්චර හොඳ දවසක් නෙමෙයි. කිතා මේ පාලකයෝ සහ පාලකයෝ හිතනවා වගේම ජනතාවටත් මේක හිතන්න වෙලා තියෙනවා. අපි ආණ්ඩු මාරු වෙයි. පුද්ගලයෝ මාරු වෙයි. මාරු කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒ කරලා එනකන් අපිට ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ අපිට විකල්ප හොයාගන්න ඕන. සොයිත් මහත්තයා දැන් මෙතනදී අපි පැහැදිලි කරගත්ත උත්තක් තියෙනවා දැන් ගෝලීය ප්‍රවාහයන් ගෝලීය තත්ත්වයන් නිසා අර්බුදකාරී තත්ත්වයන් නිසා ශ්‍රී ලංකාවේ අර්බුදය හටගත්තාය කියලා කට්ටියකට කියන්න පුළුවන්. දැන් කොරෝනා වසංගතය නිසා ප්‍රශ්නයක් ආවා කිව්වනේ. හැබැයි මේ ශ්‍රී ලංකාවේ වැරදි ආර්ථික දේශපාලන කළමනාකරණය හේතු කොටගෙන අපිට මේ ප්‍රශ්න නිසා තවදුරටත් පීඩාව වෙනවා කියන එක පිළිගන්න පුළුවන්. ඒකට අපි දැන් කොයිතරම් පරාදීනයිද කියලා දැනෙන්නේ තව හෙට අනිද්දාට. ඒ නිසා මේ ඒ තරම්ම අපේ ජීවිත ගැට ගැහිලා තිබිලා තියෙනවා මේ පරජාතික සමාගම්වල තියෙන නිෂ්පාදනත් එක්ක. ඊට පස්සේ අපි කොයිතරම් ස්වාධීනයිකවත් මේ රටේ ගොඩනැගිලි දීලා කර්මාන්ත තිබ්බත් ඒ කර්මාන්ත වල අපේ ශ්‍රමයයි දහඩියයි විතරයි එහෙ මූලික අමුද්‍රව්‍ය ටික තියෙන්නේ කොහේ හරි වෙන රටක. ඒ නිසා මේ අපි මහ ලොකුවට කතා කරාට අපේ කර්මාන්ත මෙහෙම කිව්වට ඇත්තටම අපි කොයිතරම් පරාදීනත්වයේ විශාලත්වය කියලා අපි කිව්වොත් එහෙම නිවැරදි. ඒක බලා ගන්න පුළුවන් ප්‍රමාණාත්මකව මේ ආර්ථික පටි තද කර ගැනීම පටි තද කිරීම හේතු කරන දැන් මේ කාරණාවලදී අපිට ටිකක් හිතන්න ඕනේ ජනතාවගේ පැත්තෙන් අපිට එදා වගේ ජීවත් වෙන්න පුළුවන් වේද කියලා. ඒ පරිභෝජන රටා පවත්වාගෙන යන්න පුළුවන් වේද? දර ගොඩ උඩ දි รา පත් වෙන කැලෑ තියෙන අතෝ කඩා වැටෙන මේ ඊටාම දුෂ්කර ගම්මාන වල අයත් ගම් වලට ගෑස් කඩ ගිහිල්ලා තියෙනවා. තාම දිලිඳු පවුල් වල මේ වටේ දර තියෙද්දි ගෑස් පත්තු කරනවා. පුංචි කඩේ පවා එක කරනවා. ඒක අපිට දැන් මේ විකල්ප බැයිද මේ ගස් යට දි รา ගෙන යන මේ අපේ බල ශක්තිය ඉස්සරහට මේවට යන්න බැයිද අපිටම හිතමු අපි ගිහිල්ලා නම් අන්තිම විරාමයට රැඳෙන්න අප සමග ඊටාම බුද්ධියෙන් ඊටාම සවිඥානිකව ජීවත් වෙන කාලයක්. මොකද ප්‍රශ්නේ වැරදියට කියවගත්තොත් අපි ලියන්නේ වැරදි උත්තරයක්. ඔබේ දරුවට මේ කාර්යයට බල කරනවා ඇති. ඔබේ දරුවා ඉගෙන ගන්නවා ඇති. දරුවට ඔබ හරියට කියනවා ඔබ ප්‍රශ්නේ හරියට කියවලා උත්තරේ ලියපන් කියලා. හැබැයි අපි හැමදාම ප්‍රශ්නේ හරියට කියවලා තියෙනවද උත්තරේ ලියලා තියෙන්නේ. රටක් හැටියට අපි ප්‍රශ්නේ කියවගෙන තියෙනවද ඒ උත්තර හදන්න. මේවා හිතමු අපි යනවා විරාමයකට රැඳෙන්න අප සමග. ඔබ නැවත නින්නාද සජීවී සංවාදයේ සමග ජනතා විවේචන වැඩිපුර එල්ලෙන කාලයක්. හැබැයි ජනතාව විවේචනය කරන්නේ පුද්ගලයෝ පාලකයෝ බොහෝ සෙයින්. හේතුව තමන් ඡන්ද දීලා තියෙන්නේ පුද්ගලයන්ට පාලකයන්ට. ඒකෝ දැන් කිසියම් කෙනෙකුට ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් විවේචනය කිරීමේ ඥාණය පහළ වෙන දවසට නැත්නම් ඒ ගැන පහළ වුණත් මේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන තැනට ජනමනස පරිවර්තනය වෙනතුරු රට පරිවර්තනය කරගන්න බෑ. අපි හිතනවා මේ ටිකක් මේක අභ්‍යාසයක් මහාචාර්යතුමනි. ඒකට මේ අපි දැන් හිතන්නේ පතන්නේ මේ ඓතිහාසික විඥානයක් ඇතුළේ. ඒ කියන්නේ මැතිවරණය සම්බන්ධව අපේ තිබුණු අදහස් ඒවා තමයි දැන් අපේ මේ ජීවිතය ඇතුළේ වැඩ කරන්නේ. අපි ආපහු ටිකක් පස්සට ගිහිල්ලා බැලුවොත් අපේ හැසිරලා තියෙන්නේත් එහෙම. ඒත් දැන් මේ අලුත් ප්‍රවේශය පිළිබඳව දැන් මේ පාරෙන් අපි මේ අපිටත් පුළුවන් මේ කාලේ වැය කරලා විවේචන කර බැන ඉන්න. හැබැයි අපි මේ වේදනාව පිළිබඳ කතා කරන්නේ ඒ වේදනාවේ මිදීමේ මඟ හොයන්න මිසක් ඉතින් එතනට කොහොමද අපි ජනතාවයි රටයි ගෙනියන්නේ? ප්‍රධාන වශයෙන්ම අද අපට අවශ්‍යයි ඉතා ගැඹුරු
සමාජ දැක්මක් දාර්ශනික ප්‍රවේශයක් අපට අවශ්‍යයි. ලෝකේ දියුණු අපේ රට දියුණු කර ගැනීම සඳහා ප්‍රවේශයක්. ඒක සඳහා උගතුන් බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරිකයින් ආගමික නායකයින් මේ සියලු දෙනාම සංවාදයකට මැදිහත් වෙලා මේ කතිකාව ආරම්භ කරනවා. අවසනාවකට අපි ඒකෙනුත් අපි අසාර්ථක වෙලාද කියලාත් මට වෙලාවක හිතෙනවා. අපි දැන් පහුගිය දවසේ දැක්ක ආර්ථික සභාව කියලා එකක් පත් කරලා තිබුණා. කවුද මේ ආර්ථික සභාවේ ඉන්නේ? ආර්ථික සභාවේ කලින් හිටපු කට්ටියගේම උපදෙස් නිසා තමයි මේ අද මේ අර්බුදයට අද අපි මේ පත් වෙලා තියෙන අර්බුදය දකින්නේ. ඒකේ හිටපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ, ඒකේ හිටපු ප්‍රධාන පෙළේ සමහර විශ්ලේෂකයෝ කරපු උපදේශන තරහම තමයි මේ අර්බුදය අද මතුවලා තියෙන්නේ. අපට රටට ආදරය කරන්න, රටේ පවතින යථාර්ථය තේරුම් ගන්න, රටේ 70%ක් විතර ඉන්න පහළ මට්ටමේ දිලින්දන්, යපුම් මට්ටමේ දිලින්දන් මේ අය සමාජ ක්‍රියාකාරීත්වයට අපි කොහොමද යොමු කරන්නේ? හැමදාම සහනාධාර දෙනවද? සහනාධාර හරහා රටක් දිනු කරන්න පුළුවන්ද? රටේ නිපදවිය හැකි සියලු ආකාරයේ දේවල් නිෂ්පාදනය කිරීම හරහා ඊට දායක කර ගැනීම සඳහා ඊට අර සමාජ කණ්ඩායම් දායක කිරීම හරහා අපට පුළුවන් වෙන්න ඕන අපේ සමාජයේ සක්‍රිය කරන්න. අර මම කියවලා තියෙනවා මේ දැන් ජර්මනිය දියුණු කිරීමේදී ඔවුන් සුළු හා මධ්‍ය පරිමාණ ක්‍රියාකාරීන් තමයි වැඩි ප්‍රමාණයක් යොදාගන්නේ. ඒකට ඔවුන් සමුපකාර ආකෘතිය පාවිච්චි කරනවා, රාජ්‍ය ආකෘතිය පාවිච්චි කරනවා, පෞද්ගලික ආකෘතිය පාවිච්චි කරනවා. අපට නව ලිබරල් වාදයෙන් මිදිලා අපට මේ වගේ අලුත් ආකෘතිය හොයාගෙන යන්න පුළුවන් වෙයි. මේක ලොකු කතිකාවක්. මේක දාර්ශනික කතිකාවක්. මේක ආර්ථික විද්‍යාඥයෝ, සමාජ විද්‍යාඥයෝ, උගතුන්, බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් මේ සියලු දෙනා. මේකෙදී ආර්ථිකය විතරක් නෙමෙයි. මිනිසාගේ ජීවන වටපිටාව, මිනිසාගේ ඇවතුම් පැවතුම් රටාව, මිනිසුන්ගේ පාරිභෝගික රටාව, මිනිසුන්ගේ රස වින්දන රටාව, මිනිසුන්ගේ ගුණාත්මක භාවය, ජීවන ගුණාත්මක භාවය. දැන් අද බලන්න බරපතල ගැටලුවක් තියෙනවා. අපි මේ කතා කරන්නේ ඩොලර් අර්බුදයක් ගැන, විවිධ මහපාරට බහලා කෑ ගහන මිනිසුන්ගේ ප්‍රශ්නේ විතරයි. ඒකට පිටිපස්සෙන් තියෙන රටේ අපරාධ වැඩි වීමෙන් තියෙන ප්‍රශ්නේ බලන්න. රටේ රාජ්‍ය බැංකුවල හෝ පෞද්ගලික අංශ බැංකුවලට ගිහින් බලන්න කොච්චර දෙනෙක් තමන්ගේ කනකර ආභරණ උකස් කරලා එදිනදා ජීවිතය ගත කරන්න ලෑස්ති වෙනවද කියලා. තව නොබෝ දිනකින් අපි ලෑස්ති වෙනවා රටේ තියෙන ප්‍රධාන සංස්කෘතික උත්සවයට. අලුත් සිංහල දෙමළ අලුත් අවුරුද්දට. මේක අපේ සමාජ ජීවිතේ වෙන් කරන්න බැරි විශිෂ්ටතම සංස්කෘතික මහා මංගල්‍ය මේක. මේකේ මහ විශාල චාරිත්‍ර සමුදායක්, ඇවතුම් පැවතුම් සම්ප්‍රදායක් මේවා අගය කරන්න ඕනක. මේකේ සමාජ සම්මුතිය සහ එකඟතාවයේ මිත්‍රත්වයේ මෙහෙම තිබුණු මේ උත්සවයට අපි කොහොමද දැන් ලෑස්ති වෙන්නේ? මේකට ඕන කරන ඇවතුම් රෙදිපිලි, ඇඳුම් පැළඳුම්, ආහාරපාන බොහෝ දේවල් තියෙනවා මේකට. විවේකයේ සතුට, ප්‍රීතිය මේ ඔක්කොම මේක හා බැඳලා තියෙන්නේ. මේකට අපි ලෑස්ති වෙන්න ඕන ආර්ථික වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවද? නිර්මාණය වෙමින් තිබෙනවද? මිනිස්සු කියන්න පටන් අරන් තියෙනවා මුං ඇට දැන් මෙච්චර ගාණක්. පොල් තෙල් වල මිල මෙච්චර ගාණක්. දැන්ම කියන්න පටන් අරන් සීනි වල මිල මෙච්චර ගාණක්. අපි කොහොමද ඉදිරි කාලේ රෙදිපිලි මිල වේගයෙන් වැඩි වෙන්න පටන් අරන්. ඖෂධ වල මිල වේගයෙන් වැඩි වෙන්න පටන් අරගෙන. මේ වටපිටාව මැද්දේ තමයි අපි ලෑස්ති වෙන්නේ මේ මහා අපි බිඳ වැටිච්ච જાතියක්. අපි ආර්ථික ප්‍රශ්න විතරක්ම නෙවෙයිනේ. ඊට එහා බැඳිච්ච මේ සංස්කෘතික සමාජ ජීවිතේ කඩාවැටුනොත් එහෙම මිනිස්සුගේ අධ්‍යාත්මය කඩාවැටෙන්න පටන් ගන්නවා. මේක අපි කතා කළ යුතු කාරණාවක්. අධ්‍යාත්මයේ මැරිච්ච සමාජයක් නිර්මාණය කරන්න බෑ. අපට අවශ්‍යයි මේ වෙලාවේ ගොඩ එන්න හොඳ සමාජ දැක්මක්. දාර්ශනික දැක්මක්, රටට ප්‍රවේශයක්. අපි හිතුවා දැක්මක් සහිත පාලකයෝ අපට බිහි වෙන්නේ කියලා. අර වචන මේ වචන ඒ වචන කියලා කිව්වට දැක්මක් සහිත රටේ මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් කරන ලෝකේ අපි කියනවා මේ කොරෝනා වලට අරකද මේකට මේ වගේ කියන්න බෑ. අපි දැක්ක කොරෝනා වර්ෂංගතයේ මැද ලෝකේ අනිත් සියලුම රටවල් වල විදේශ විනිමය සම්පත වැඩි කරගෙන තිබුණා. අපි දැක්කා කොරෝනා වසංගතය සමග චීනයට ආයෝජනය කරලා තිබුණු ආයෝජන බටහිර රටවල් වලින් අයින් කරගත්තා. අයින් කරගත්ත ආයෝජන ආපහු ඒගොල්ලන් බටහිර රටවලට ගෙනිච්චේ නැහැ, ඇමරිකාවට ගෙනිච්චේ නැහැ. ඒගොල්ලන් මේ ආසියානු කලාපයේම තවත් රටවලට තමයි ගෙනිච්චේ. වැඩිම කොටසක් ගත්ත සිංගප්පූරුව. ඊළඟට ගත්ත ඉන්දියාව. ඊළඟට ගත්ත නේපාලය. ඊට පස්සේ ගත්ත භූතාන් මේ නේපාලය ගත්තා. පාකිස්තානය ගත්තා. බංග්ලාදේශය ගත්තා. අපිට ගන්න පුළුවන් උනේ කීයද? 100.5යි. 100.5ක් ඇයි එහෙම වුනේ? අපට පුළුවන්කමක් තිබුණේ නැහැ. අපට කළමනාකරණය කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපට තාන්ත්‍රික සම්බන්ධතා තිබුණේ නැහැ. ඒ රටවල් සමග සාකච්ඡා කරලා මේ වගේ ඝර්ම කලාපීය රට
95% විතර කියවන ලියන්න පුළුවන් ජනගහනයක් ඉන්න රටකට මේ ආයෝජන ගෙනීමට තරම් සම්බන්ධීකරණය කරන්න පුළුවන් වුණු විදේශ තාන්ත්‍රික භාගයක් තිබුණේ නැහැ. කවුද තාන්ත්‍රිකව විදිහට පත් කරලා තියෙන්නේ? කවුද තාන්ත්‍රිකව? අපේ තාන්ත්‍රිකයෝ ඔක්කොම මැති ඇමතුරුන්ගේ දරුවෝ, මැති ඇමතුරුන්ගේ සහෝදරයෝ, එහෙම නැත්නම් මේ විශ්‍රාමගිය දේශපාලනඥයෝ, හිතවතුන් තමයි රාජතාන්ත්‍රිකයෝ. ඉතින් එහෙම වුණාම කොහොමද වෘත්තීය භාවයක් රාජතාන්ත්‍රික භාවයේ නැති වුණාම කොහොමද වෘත්තීය වශයෙන් රටක් දියුණු කරන්නේ? මට හිතෙනවා මේ අර්බුදයේ පැති අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි උපදේශ ගත යුතු තැන්වල උපදේශ ගත්තද විද්වතුන්ගෙන්? උගතුන්ගෙන් ගත්තා. ඔබ දැන් විශේෂඥවරුන්ගෙන් ගත්තා. ප්‍රශ්න කිහිපයකුත් ආවා. දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා කිසියම් සම්බන්ධතාවයක් තියෙනවා. දැන් බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටියා. දැන් අපිට ඔබතුමාගෙන් විමසන්න කියලා කිව්වා. දැන් ඔබතුමාලා මේ යම් බලහෝ මාරුවක් ඇවිල්ලා ඔබතුමාලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න පුළුවන්ද? නැත්නම් ඔබතුමා හොයලා තියෙනද? ඉතිහාසය එහෙම කළාද? ඒ ස්වයං විවේචනයත් අපි බලාපොරොත්තු වෙනවා කියලා මම අහන්න කියලා අපිට කියලා තියෙනවා. මෙහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ රටේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව, මේ රටේ නිෂ්පාදන ආර්ථිකය, මේ රටේ ජන ජීවිතයේ හැකිතාක් දුරට ධනය සමතුලිත බෙදීම සඳහා ගත ප්‍රතිසංස්කරණයන් කිරීම පිළිබඳ පුරෝගාමී කාර්යභාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉෂ්ට කළා ලැබුවා. සෙසු වමේ පක්ෂ සමග එකතු වෙලා. උදාහරණයක් විදිහට 1971 කැරැල්ල රටේ නිර්මාණය වෙනවා. 60 කලින් තිබුණු ආණ්ඩුවල යම් ගැටලු නිසා අපි ඒ වෙලාවේ එවකට හිටපු ආණ්ඩුව ස්වයං විවේචනාත්මකව ගත්ත තීරණයක් රටේ ආදායම් බෙදී යාම සීමා කරන්න ඕන, දේපොළ බෙදී යාම සීමා කරන්න ඕන, නිවාස බෙදී යාම සීමා කරන්න ඕන, ඉඩම් බෙදී යාම සීමා කරන්න ඕන කියලා අපි ප්‍රතිසංස්කරණ සමුදායක් රට හඳුනා. ඒ වගේ අඩුපාඩුකම් ගැටලු සමුදායක් තියෙන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට රටක සම්පත් බෙදී යාමේ අසමානතාවයන් කළමනාකරණය කළ යුතුයි කියන කාරණේ ඒ වෙලාවේ පිළිගත්තා. මම හිතනවා අදත් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි මේ කාරණාව පිළිබඳ අභ්‍යන්තරේ කතා කරනවා. අපි කතා කරනවා විතරක් නෙවෙයි. අපි මේ පිළිබඳ වැඩසටහනක් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ සඳහා විද්වතුන්, පර්යේෂකයින්, උගතුන්, සමාජ ක්‍රියාකාරිකයින්, වෘත්තීය සමිති සමග එකතු වෙලා මේ පිළිබඳ අධ්‍යයනය කරමින් ඉන්නවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙවෙයි. මේක වැඩසටහනක්. ඒ සඳහායි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මම හිතනවා අපිට ඒ කාරණාව ගැනත් මේකෙදී ඔබතුමා අහපු නිසා මම කැමතියි ඒ කාරණාව කියන්න. ඔව් බොහෝ දෙනෙක් දැන් හැමතුම් ලබා දුන්නා අපිට. දැන් මේ සම්බන්ධව ඔබතුමා අසුන් ගන්නකොටම දැන් ටිකක් කතා බහට ලක් වෙන කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ. ඒකට දැන් තවත් වාමාංශික පක්ෂ පිළිබඳව මිනිසුන්ගේ අදහස් තියෙනවා. ඒ අය කතා කරනවා දැන් අපි ආහාර දෙකක් මේ හෝටලේ තිබ්බ ආහාර දෙකක් අපි ආහාරයට ගත්තා. දෙකේම රස දන්නවා. තව එකක් තියෙනවා අපිට කාලා බලන්න. අපිට ඒකත් කාලා බලනවද? දෙකෙන්ම අපි ඇසනීපුණා. තව එකයි තියෙන්නේ අපි කාලා බලන්න. ඒක කාලා බලනවද? සුමිත් මහත්මයා දැන් මේ දේශපාලන හැරවුම දැන් අපි දැන් මේ කතා කරන්නේ ආණ්ඩුවක් පෙරලන්න නෙමෙයි. මේක බොහොම පැහැදිලිව කතා කරන්න ඕනේ. අපිට මේ හදිස්සි නෑ මේ බලය අරන් කාටවත් දෙන්න, කාගෙන්වත් උදුරලා කාටවත් දෙන්න. ඒකට ඒක අවශ්‍ය වෙන්නේ දේශපාලන පක්ෂ වලට. ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඇතැම් මාධ්‍යවලට අවශ්‍ය වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ නිවැරදිව මේ ප්‍රවේශය පෙන්ලා දෙන්න. ඒකට ආයට මඟ පෙන්වන්න. මෙතුමා කිව්වා වගේ දාර්ශනික පදනම සහ රට ජාතික දැක්මක් හදලා දෙන්න. ඒක ඔස්සේ ඒකට එන හැමෝටම මේක දිගේ ක්‍රියා කරන්න පුළුවන්. වෙනත් රටවල් ගත්තාම එහෙමයි. සුමිත් මහත්තයා දැන් මේ මොහොතේ ඇයි අපිට බැරි දැන් මේ සර්වපාක්ෂික සමුළු ගැන කතා වෙනවා. දැන් මේ ඔක්කොම බලන්නේ රටට සේවය කරන්න මේ ඒ හැමෝගෙම අපි දන්න හැම පක්ෂෙම හැම බෙදිලා ගියේ එහෙම හොඳ කණ්ඩායම් ඉන්නවා. හොඳ පුද්ගලයෙක් ඉන්නවා. මේ අයගෙන් සමන්විත අපිට වියත් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද කියලා අපි දන්නේ නැහැ මේ වෙලාවේ. එහෙම කණ්ඩායමකින් ඇයි බැරි මේකට අපි ඒ තරම් මානුෂික නම් ඒ තරම් අපි මේ අපේ රටේ මේ දුක් විඳින ජනතාවට හදවතින් ආදරය කරනවා මා කියන්නේ. ඒ ප්‍රවේශයට කකුල තියන්න බැයිද අපිට මේව බල කරලා? ඒ තෙරපම තමයි අපි මේ ඥානනීය කිරීම තමයි අපි මේ කියන්නේ. ඒ කියන්නේ අද ඉන්න ආණ්ඩුව හෝ ඔය කියන බල පෙරලියකින් හෙට ආණ්ඩුවක් ගන්න අය හෝ මේ ටික හිතන්නේ නැත්නම් මේක වෙන ක්‍රමෙම තවත් මේක දික් වෙනවයි කියන එක අපි කියන්නේ. ඒක නිසා අපි රටක් විදිහට අපේ රෙමිටන්ස් අපිට එන ප්‍රේෂණ වැඩි කර ගැනීම මේ අවස්ථාවේ මේ ශනිකව කළ යුතු දේවල්. ඒ වගේම අපේ උද්දමනය පාලනය කර ගැනීම, අපේ රූපවල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීම, ඒ වගේම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම,
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ සහ රාජ්‍ය ආදායම කාර්යක්ෂම භාවිතා කිරීම කියන කටයුතු සඳහා ඉතාමත්ම ශනික තීන්දුව ගන්න ඕන. ඒක හෙට මේ ආණ්ඩුව එළවලා එන අනිද්දාට එනවා නම් ආණ්ඩුවක් ඒකට හෝ අද මේ ආණ්ඩුව ඉන්නවා නම් ඒ ආණ්ඩුවට කළ යුතු දෙයක්. ඒක නිසා මේක මේ උද්ගත්තු කියන හුඟක් බහුතරයත් අද මේ ලිබරල් ආර්ථික ක්‍රමය තුල ඒකේ ඉපදිලා ඒකේ හැදිර වෙලා වෙන දෙයක් දකින්නේ නැති අය. ඒකින්ද උගත්තුත් අපි දන්නා ඔය පහුගිය කාලේ එක එක නම් කියපු ඔබතුමා කියපු කියන්න පුළුවන් ද කියලා නම කියපු කට්ටියත් මේක තුලම ඉඳන් මේ උත්තර මේ ආණ්ඩුව තුලත් ඉන්නවා ආර්ථිකය පිළිබඳව ආචාර්ය උපාධි ගත්තු අය. හැබැයි ඒගොල්ලෝ කතා කරන දේවල් ගලපුවාම hina වෙන්න කොහෙන්ද කියලා අපිට හිතා ගන්න බැහැ. ඒතර ඒක නිසා මේක මේ බුද්ධිමත් මේක උගතුන් කියන අයට විතරක් මේක කළ හැකි දෙයක් නෙමෙයි. මේක බුද්ධිමත්ව හිතන්න ඕන මේ කියන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කෙසේද? දැන් ජනතාවගේ දැන් කොයි ඓතිහාසික ටිකක් හොයලා බැලුවොත් මොන දේ ගෙනාවත් දැන් අපි හිතපු ලොකු අපරාධකාරයෙක් අතරඟට ගත්තා කියලා. එතනත් ආයේ පෙළපාලියක් පටන් ගන්නවා. මම කියන්නේ මේ සමාජයේ තියෙන මේ නිදහස මේක ඇතුලේ මිනිස්සු භුක්ති විඳින ස්වરૂපය අනුව මේ ස්වාර්ථය හොයා ගැනීම මේ ඒ වගේ කතන්දර එක්ක දැන් මේ පරිභෝජනවාදයේ තරහ අසීමාන්තික තැනකනේ අපි ජීවත් වෙන්නේ. તો දැන් මේ සමහර අර්බුද නිර්මාණය වෙලා තියෙන එක ඇතුලේ ආපහු බැලුවොත් ඒව කළමනා කරගන්න පුළුවන් පුද්ගල මට්ටමින් ගෘහස්ත මට්ටමේ අපි දැන් ජාතික මට්ටමට හැම වෙලේම ඇඟිලි දෙක කරන්නේ. මේ පුරවැසියා කොයිතරම් දුරට නාස්ති කරනවද මේක ඇතුලේ නේ? તો දැන් පුරවැසියා එක්ක තමයි රට හදන්නේ. ඒක පැහැදිලි. හැබැයි ඔහුගේ භූමිකාව පැහැදිලි. දැන් මෙතුමා කිව්වා ඉතින් අපූර්ව කතාවක්. වෛද්‍යවරයාට මේ තරම් මුදලක් ඕනේ. તો කොයි ලෝකෙද මේක අරගෙන යන්නේ හවසට නේ? ඒතර ඔහුට බැරිද මේ අර්බුදයේ අවස්ථාවේදී නේ අර කලින් අපිට සඳහන් කළා ඔහුට වාරිකය ගෙවන්නත් වෙලා තියෙනවා මේ අවස්ථාවේ. ඒතර ඔහුට බැංකුවට බැයිද ටිකක් සුහද අපි කියන්නේ හොඳ හදවල් තියනවා කියලාකොට ඒ කොටස බෙදා ගන්න බැයිද? අනේ එවැනි ක්‍රමවේගයකට කොහොමද ජනතාව පුහුණු කරන්නේ? දැන් ජනතාවටත් අපි දැන් මේ කතා කරපු පාලකයන්ට කියනවා ජනතාවටත් මේක තේරුම් ගන්න ඕන. ඒකින් තමයි සිල පෝර දියව කිව්වට හෙට දෙන්න පෝර නැහැ කාටවත්. හෙට අලුතෙන් ආණ්ඩුවක් ආපුවටත් පෝර දෙන්න විදියක් නැහැ. ඒ වගේම පාන් ලාභයට දෙයයි කියලා කිව්වට හෙට පාන් කන්න හම්බෙන්නේ නැහැ. තෙලුත් එහෙමයි. තෙලුත් එහෙමයි. තෙල් හම්බෙන්නේ අද වෙනකොට බ්‍රෙන්ට් බොරතල් බැරලක් 150ට කිට්ටු වෙලා තියෙනවා. තව එහාට යන්න පුළුවන්. ඒකට වෙනත් හේතුන් නිසා ඒ ලෝකයේ ඒ ආර්ථිකය කළමනාකරණය කරන අයගේ කළමනාකරණය කිරීම තුල එන ලාභ අපිට ඒවි. ඒක ෆේල් වුණොත් ඒකත් අපිට නරකට බලපාවි. හැබැයි එන දේවල් අපිට බලපාලා මේවා සාමාන්‍ය තත්ත්වයට කොච්චර ආවත් මේ අධිපරිභෝජනවාදී ජීවිතය අපි තේරුම් ගන්න ඕන. ඒ ජීවිතය අපි අත්හරින්න වෙනවා. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කරන්න. ඒක දේශපාලකයෙ කිව්ව පළියටවත් නෙමෙයි. ඒක තමන් ස්වයං ඒක තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ කාලය තුල මේ ඉදිරි අනාගතයේදී ලෝක දේශපාලනයේ තියෙන ගැළඹීම් සහ අපේ තියෙන අමනෝඤ්ඤ ආර්ථික පාලනය නිසා ඇතිවන සිද්ධීන් වලට ජනතාවටත් මුහුණ පාන්න වෙනවා. ඉතින් ජනතාවත් මේ විදිහටම මේ අධිපරිභෝජනවාදී ක්‍රමය තුල ජීවත් වෙනවා නම් ජනතාවටත් එතනින් ගැලවීම. ඒ නිසා විකල්ප මාර්ග මේ කාලය තුල ජීවත් වීම සඳහා වේලක් කෑම සඳහා හෝ ජනතාව විකල්ප සොයා ගන්න ඕන. ඒ නිසා ජනතාව තමන්ට කළ හැකි, තමන්ට උපදවා ගත හැකි, තමන්ට ඉතුරු කළ හැකි සියල්ල කරන්න. ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ අත්හැර හැකි සියල්ල අත්හැරනවා. දැන් උදාහරණයක් කියලා ගත්තොත් දැන් ඉස්සර නම් ලයිට් එකක් නිමන්න කියලා කිව්වහම ඒක ගැන කතා වෙනවා. ඒක රජයෙන් කියනවා, ඒක ටීවී එකෙන් කතා කරනවා, ඒක පුද්ගලයෝ කතා කරනවා, ඒක ඉස්කෝලේ කතා කරනවා, ඒක සමිතියේ කතා කරනවා. දැන්වීමක් විතරයි. හැබැයි දැන් ඒක දැන්වීමක් විතරයි. මම කොළඹ නගරේ වැඩි කාලයක් සතියක් තුළ ජීවත් වෙන කෙනෙක්. කොළඹ නගරේ එකම එක ස්ථානයක විතරයි අර ඩිජිටල් බෝඩ් විශාල ඩිජිටල් බෝඩ් එකක් ගහලා තිබුණේ. අපි මේ අවස්ථාවේදී අපේ මේ ඩිජිටල් බෝඩ් එක නිමනවායි කියලා. රෑ එළි වෙනකන් පාරවල් වල ලයිට් පත් වෙනවා. පහුගිය කාලෙත් වැඩිපුර කෙරුවේ තමන්ගේ ගෙවල් වලට යන පාර කිට්ටුව ලයිට් එකක් දාගත්තු එක විතරයි. කවුද මේ ලයිට් එකක් ගිහිල්ලා තමන්ගේ නිමන්නේ? ඒවා ඉතිරි කරා නම් කුඩා ප්‍රමාණයේ කර්මාන්තරික දුවන්න තිබුණා. අපනයන ආර්ථිකය ශක්තිමත් කරගන්න තිබුණා. ඒතර මේ
ඒවා හරි දුක හිතෙන කතා මේ හරියටම හරි ඔබතුමා දැන් අපිට රජයට යම් විවේචනයක් කරන්න පුළුවන් මේ රජයේ ප්‍රමුඛතාවය දෙන්නේ අවශ්‍යතාවය වලට කියලා. හැබැයි සමාජයක තියෙන සමාජ දේහයේ තියෙන ලොකුම ආයතනේ රජය. හැබැයි අපිට අමතක වෙනවා කුඩාම ආයතනේ පවුල කියලා. ඒතර පවුලේ සිට රජය දක්වා ඇති සියලුම ඒ ආයතන පද්ධතිවල මේ හැඩය අනුව මේ සංස්කෘතික වටපිටාව අනුව අපිට කුඩා වෙන්න වෙනවා බොහෝ වෙලාවට. මහාචාර්යතුමනි දැන් අපිට මිනිත්තු 3ක විතර කාලයක් තියෙන්නේ. එතකොට දැන් අපිට ඉතා වටින කරුණක් ආව එකක් තමයි අපිට මේ ලංකාවට පහලින් කකුල් දෙකක් දැම්මොත් ලංකාව ඔළුව ඔස්සේ සැලකුවොත් රටක් හැටියට හිතන්න වෙනවා. එතකොට දැන් රටක් හැටියට හිතනවාද පක්ෂයක් පුද්ගලයෙක් හැටියට හිතනවාද? මේක ලොකු අභියෝගයක් දේශපාලන පක්ෂ වලට. එතකොට මේ නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒකට අපිට යන්න පුළුවන් වේද මේ තියෙන අර්බුද මැද පක්ෂ වලින් ඉවත් වෙනවා, කුඩා කණ්ඩායම් වලට කැඩෙනවා, පක්ෂ අභ්‍යන්තර ගැටුම් ඉවත් වෙනවා, කට්ටිය එකතු වෙනවා. මොකද්ද මේ කලබලය? දේශපාලන පක්ෂවලට වුණත් සිදුවෙනවා මේ විශාල ජන පීඩනය හරහා, තෙරපුම හරහා අර ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලෝකෙ දියුණු වෙච්ච රටවල් වලින් පරමාදර්ශය අරගෙන අපි රජය විදියට ආණ්ඩු විදියට රජයට පරමාදර්ශය ලබා දෙන්න. ඇමතිමැතිතුරුන්ගේ වියදම් කප්පාදු කරන්න, යාන වාහන අඩු කරන්න, රජයේ කාර්යාලවල විදුලිය යම් සීමා කරනවට කළමනාකරණය කරන්න, සේවා කටයුතු කළමනාකරණය කරන්න. අපිට ඒ ඇවතුම් පැවතුම් ජීවන ක්‍රමය හඳුන්වා දෙන්න අවශ්‍යයි. අපිට පුළුවන්කම නැහැ එක ගැලුමට ලීටර් 71 දෙකක් කිලෝමීටර් දෙකක් දුවන වාහන තියාගෙන මේ රටේ අනිත් පැත්තෙන් ඉතිරි කරන්න කියලා කිව්වට වැඩක් නැහැ. දිව කියලා මොකවත් වෙන්නේ නැහැ. ඉහලින් ඉස්සරහින් පස්සෙන් වාහන පෙලක් තියාගෙන මේ වාහන පරිභෝජනය කරන්න එපා කියලා කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් කම නැහැ. දැන් මම හිතනවා අපි නව දේශපාලන සංස්කෘතියකට මාරු වෙන්න අවශ්‍යයි. අපේ ආහාර ඇවතුම් පැවතුම් ජීවන ක්‍රමයද මාන්න කඩදාසි නැහැ. කඩදාසි නැති නිසා ප්‍රශ්න පත්‍ර අච්චු ගහන්න බෑ කියලා දැන් කියනවා. සමහර විභාග කල් දාන්න වාර විභාග කල් දාන්න තීරණය කළ සමහර ප්‍රදේශවල කඩදාසි නැති නිසා. ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් අවුරුදු දෙකක් ඉස්කෝල වහලා තිබිලා තාම සමහර ළමයින්ට පාඩම් පොත් ලැබිලත් නැහැ, මේ පෙළ පොත් ලැබිලත් නැහැ. ඒ අතරතුර ප්‍රශ්න විභාග වලට ප්‍රශ්න පත්‍රات නැහැ. දැන් මෙහෙම ගියාම රටක අනාගතයේදී වෙන්නේ මොකක්ද? මම හිතනවා අපිට අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. පළවෙනි දේ මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්. අපිට මීට වඩා අමාරු තත්ත්වයන්ගෙන් ගොඩ වෙන්න පුළුවන්. රටේ ජනගහනයෙන් භාගයක් මැරිලා, අබ්බඝාත වෙලා, කොරු වෙලා, එහෙම වෙච්ච රටවල් නැවුම් අද වෙනකොට ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බවට පත් වෙලා තියෙනවා. මම හිතනවා මේ රටවල තිබුණු ප්‍රධාන දේ, තම වැදගත් දේ තමන්ට දැක්මක් තියෙන්න ඕන. රටේ මිනිසුන් වෙනුවෙන් වූ දැක්මක්. රටේ බහුතර ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම. අද තියෙන ලොකුම ප්‍රශ්නේ මම දකින්නේ මේ රටේ රැට කන්න නැතුව නිදාගන්න ජනගහනයේ දරුවෝ ජන සමස්ත දරුවන්ගෙන් 3න් 1ක් රැට කන්නේ නැහැ කියලා සෞඛ්‍ය විද්‍යාඥයෝ කියනවා. සෞඛ්‍ය විශේෂඥයෝ කියනවා. රටේ සමස්ත පවුල් වලින් 3න් 1ක් රැට කන්න නැතුව නිදාගන්න කියලා කියනවා. මේ තමයි රටේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්න හා බැඳිච්ච ගැඹුරු කාරණා. මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ ඉන්ධන ප්‍රශ්නේ වේවා, විදුලිය ප්‍රශ්නේ වේවා, පෝර ප්‍රශ්නේ වේවා, කිරිපිටි ප්‍රශ්නේ වේවා, බඩු මිල ප්‍රශ්නේ වේවා, ජීවත් වීමේ ප්‍රශ්නේ වේවා. මේ සඳහා දැක්මක් සහිත දාර්ශනික ප්‍රවේශයක් මිනිසුන්ට ආදරය කරන, ජාතියට ආදරය කරන, තිරසාර බවින් යුත් දැක්මක් සහිත පාලක පරම්පරාවක්, පාලක සංස්කෘතියක්, දේශපාලන සංස්කෘතියක් අපි හදන්න ඕන. ඒකට සියලු දෙනාගේම එකඟතාවයන් අපි ඇති කර ගන්න ඕන. මේ මතවාදයේ වට එකතු වෙන්න පුළුවන් සියලු බලවේග එකතු කරගෙන මෙරට ගොඩනැගීමට අවුරුදු 20ක වතරු ආනේ දශ පරම්පරාවක් දක්වා කාලයක් සඳහා සැලැස්මක් අපි හදලා ඒ සඳහා ගොඩේමට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රවේශයට සඳහා තමයි අපි ජනතාව සංවිධානය කරන්න ඕනේ කියලා මම හිතන්නේ. සුමිත් මහත්මයා විකල්පයට යා හැකිද? මිනිත්තු භාගයක් තියෙනවා. ඔබට අවසාන කරන්න. ඔව් විකල්පය කියලා කියන්නේ විශේෂයෙන් ජනතාවට මේ අවස්ථාවේදී විකල්ප සියල්ල කරන්න හම්බෙන්නේ නැහැ. අපි කතා කරුවාට දරලිප් වලට යන්න කියලා කොළඹ නගරේ ඉන්න තට්ටු නිවාසයේ කෙනෙකුට කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුවක් දැනගන්න ඕන රටේ එක එක ස්තරවල ඉන්න අයට කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ. ඒක ජනතාව මේ වෙලාවේ හිතන්න ඕනේ මේ දියව් කියලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ දෙනකන් කවුරු හරි මේක හරියට තේරුම් ගන්න දෙනකන් ජීවත් වෙන්න ඕන. එතකන් විකල්ප සොයා ගන්න ජීවත් වෙන්න කියන්නේ. ඔබ ස්තුති මහාචාර්යතුමන් මතක් කරා අද ලෝක අද කවි දිනය කියලා කිව්වේ. එතුමා ඉතින් මට හිතුණා මේ අපි කවි කියන වැඩසටහනක් නෙවෙයි. හැබැයි ලෝකේ අපි මේ කෙටිම කවිය හැටියට මා හඳුනාගත්ත මා උගත් කවියකින් අවසන් කරන්නේ තමයි තන අග පිනිබිඳ. කෙටිම කවිය හැටියට දක්වලා තියෙන. ඒ කියන්නේ අපේ ජීවිත දැන්
එතන තියෙන්නේ. දහමේ මේක කියන්නේ අපේ ජීවිත හරි අස්තිරයි කියලා. ඒ නිසා මේ සියලු කතාවල කේන්ද්‍රීය සාධකය මේ මිනිස්සු තමන්ගේ මේ අශීලාචාර සංවර්ධන ක්‍රමයක් ඇතුළට ඇතුල් වෙලා ලාභය සහ බලය කේන්ද්‍ර කරගනිමින් ඒ පසුපස වේගෙන් දිව යනවා තමන්ගේ ආදරණීයයන් පාගාගෙන මරාගෙන. ඒ නිසා අපිට රටක් හැටියට හිතන්න වෙනවා ස්වාර්ථය පැත්තකට දාලා පුද්ගලයෙක් හැටියට හිතන එක පැත්තකට දාලා. ඒ නිසා තෙල් පොලිමක ඉඳලා තමන්ගේ තෙල් ටික ගත්තාම ලෝකෙම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රටක් හැටියට අපිට කල්පනා කරන්න වෙනවා. ඒ නිසා බොහෝ විට ආහාර ප්‍රශ්නේ තව ප්‍රශ්නේ ඒ හැම තැනකදීම මනා සිහියෙන් කටයුතු කිරීම. ප්‍රශ්නය හරියට අවබෝධ කරගෙන නිවැරදි උත්තර හේවීම තමයි අපි කරන්න ඕනේ. ඒකට සංවාදයක් අවශ්‍යයි. රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය හැමදාම ඔබත් එක්ක ඉන්නවා. ස්තුතියි විශේෂයෙන්ම මේ සංවාදයේ පෝෂණය කරන්න අපිත් එක්ක සහභාගී වුණොත් දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් වත්මන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිතුමන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් විදාස් මැතිතුමනි අපි ආයෙ දවසක හමු වෙමු. අපි ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි. ඒත් එක්කම අපි ආරාධනා කරා මව්බිම් ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නාරි මහත්තයා බොහොම ස්තුතියි. හිතතුනේ අපි අද දවසේ සමගන්නවා ඔබට යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් මොනවා වුණත් සතුටින් ඉන්න උත්සාහ කරන්න. අපි ජීවිතේ හැමදාම දිනනවා කියලා හිතාගමු. අපි ඉස්සරහට යමු. ඔබත් එක්ක අපි ඉන්නවා හැමදාම. අපි ගිහලා එන්න. ඔබට සුබ රාත්‍රියක්.